තේරීම කියන එකේ අදහස බලමු මොකද්ද මේකේ අදහස වෙන්නේ. දැන් මෙන්න මේ වගේ සිද්ධියක් තියෙන ඕන හොඳට අහගෙන ඉන්න. පුතේ අපි ඉගෙන ගත්තා මේ ඕනෑම සමාජයක් තුල ජීවත් වන මිනිස්සුන්ගේ උවමනාවන් අසීමිතයි. ඒ වගේ මේ උවමනා ඉටු කර ගැනීම සඳහා පරිභෝජනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න යොදා ගන්න නිෂ්පාදන සම්පත් ගත්තොත් සීමිතයි. හිඟයි. අන්න ඒ නිසා ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා සම්පත් සම්බන්ධයෙන් අපි ඒක අඳුනගත්ත හිඟකම කියලා. ඒ හිඟකම කියන ගැටලුවේදී අපි ඉගෙන ගත්ත මෙන්න මෙහෙම දෙයක්. ඕනෑම සමාජයක ජීවත් වන මිනිසුන්ගේ අසීමිත වූ මිනිස් උවමනාවන්ට සාපේක්ෂව ඒ සමාජයේ සතුව පවත්නා සම්පත් සම්භාරය සීමිත වන තත්වයට අපි කිව්ව හිඟකම කියලා. එතකොට පුතේ මේ හිඟකම කියන ප්‍රශ්නයට මූණ දෙන්න බලපාන ප්‍රධාන හේතු දෙකක් තමයි එකක් උවමනා අසීමිත වීම අනිත් එක පවත්නා සම්පත් සම්භාරයේ සීමිත වීම කියන తත්වය. ඔය දෙකම එක විට පවතින විට හිඟකම කියන ප්‍රශ්නයට හැමෝටම මූණ දෙන්න වෙනවා. ඒ නිසා අපි ඒක ඉගෙන ගත්තා විශ්ව සාධාරණ ප්‍රශ්නයක්. ලෝකයේ සෑම සමාජයකටම පොදුවේ මූණ දෙන්න වෙන ගැටලුවක්. දැන් ඔන්න ඔය හිඟකම කියන தත්වයක් එක්කලා ඊළඟට මතුවෙන ගැටලුව තමයි පුතේ තේරීම කියන දේ. අපි බලමු මොකද්ද මේ තේරීම කියන්නේ. පුතේ තේරීම කියලා කියන්නේ කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිතයන් කීපයක් පවතින විටකදී අපිට මේ විකල්ප සියල්ල එකවර භාවිතයට ගන්න බෑ. එහෙම නැත්නම් ඒ සියලු විකල්ප සඳහා හිඟ සම්පත් එක විට භාවිතා කරන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් මම ඔයාට රුපියල් 1000ක් දීලා කියනවා ඔයා කැමති දෙයක් මිලට ගන්න කියලා. දැන් බලන්න එතකොට ඔයාට විකල්ප තේරීම් ගොඩක් තියෙනවා. විකල්ප තේරීම් විශාල සංඛ්‍යාවක් තියෙනවා රුපියල් 1000ට. හැබැයි මේ රුපියල් 1000 වියදම් කරලා ඔයාගේ විකල්ප උවමනා සියල්ල තෘප්තිමත් කරන්න පුළුවන්ද? බෑ. ඒ 1000 ප්‍රමාණවත් වෙන්නේ. එතනදී ඔයාට මූණ දෙන්න වෙන ගැටලුව තමයි තේරීම කියන ගැටලුව. ඒ කියන්නේ විකල්ප භාවිත අතරින් එක විකල්පයක් තෝරා ගන්න සිද්ධ වෙනවා. ඇයි තෝරගන්න වෙන්නේ? එකක් සම්පත් හිඟයි, දෙක ඒ හිඟ සම්පත් වල විකල්ප භාවිත රාශියක් තියෙනවා. ඒ නිසා විකල්ප අතර එක විකල්පයක් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා, තෝරගන්න වෙනවා. ඒකට තමයි අපි ආර්ථික විද්‍යාවේ තේරීම කියලා අදහස් කරන්නේ. මූලික ආර්ථික සංකල්පයක් විදිහට තේරීම කියන එකෙන් අදහස් වෙන්නේ අන්නේ කාරණේ. දැන් තව උදාහරණයක් අරන් පැහැදිලි කරොත් හිතන්නකෝ ගොවියෙක් ගාව අක්කර එකක ඉඩමක් තියෙනවා. එයාට තියෙන හරියටම අක්කරයක ඉඩමක්. දැන් මේ ගොවියට පුළුවන් මේ අක්කරේ ඉඩම එක්ක වී වගාවට යොදවන්න, මිරිස් වගාවට යොදවන්න, ලූණු වගාවට යොදවන්න. දැන් මේ ගොවියට සිද්ධ වෙනවා තේරීමක් කරන්න. අපි වීද නිෂ්පාදනය කරන්නේ, මිරිස්ද නිෂ්පාදනය කරන්නේ, ලූණුද නිෂ්පාදනය කරන්නේ. සහ ඒවයෙන් කොච්චර ප්‍රමාණයක් නිපදවනවද කියලා. ඇයි? කැමැති භාණ්ඩ කැමැති ප්‍රමාණවලින් නිපදවන්න ගොවියට හැකියාවක් නැහැ. තියෙන්නේ හිඟ සම්පත්. විකල්ප භාවිත ගොඩක් තියෙනවා. ඒ නිසා විකල්ප අතර එක විකල්පයක් තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්න ඒ ගොවිතැන් කරන පුජ්‍යලයට සිද්ධ වෙනවා. ඒක තමයි අපි කියන්නේ තේරීම කියලා. එහෙනම් ඔයා මතක තියාගන්න ලෝකයේ තියෙන සෑම සමාජයකටම මේ තේරීම කියන මූලික ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඔයාගේ විභාගෙට අහනවා ඇයි අපිට තේරීම පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ කියලා. ඒ වෙලාවට දෙන උත්තරේ තමයි තේරීමක් කරන්න වෙන ප්‍රබල හේතු දෙකයි තියෙන්නේ. එකක් උවමනාවන්ට සාපේක්ෂව සම්පත්වල සැපයුම සීමිත වීම. නැත්තම් හිඟවීම. දෙක ඒ හිඟ සම්පත්වල විකල්ප භාවිත පැවතීම. ඒ වගේ අවස්ථා දෙක එක විට ක්‍රියාත්මක වෙද්දී තමයි අපිට තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙන්න වෙන්නේ. තව දෙයක් මෙතන මම කියනවා. මොකද්ද?
පුතේ මේ තේරීම පිළිබඳ ප්‍රශ්නයේදී ලෝකයේ සෑම සමාජයක්ම මූලික තේරීම් තුනකට මුහුණ දෙනවා. අපි කියනවා මෙන්න මෙහෙම. එක තේරීමක් තමයි කුමක් කොපමණ නිපදවනවාද කියන තේරීම. කුමක් කොපමණ නිපදවනවාද? මේක තමයි පළවෙනි තේරීම. දෙවෙනි තේරීම තමයි කෙසේ නිපදවනවාද? කෙසේ නිපදවනවාද? තුන්වෙනි තේරීමට අපි කියනවා කා සඳහා නිපදවනවාද? කා සඳහා නිපදවනවාද? පුතේ මෙන්න මේ මූලික තේරීම් තුනට ලෝකයේ සෑම සමාජයක්ම මුහුණ දෙනවා. අපි ආර්ථික විද්‍යාවේ සලකනවා මෙන්න මේ මූලික තේරීම් තුන මූලික ආර්ථික ප්‍රශ්න කියලා. මූලික ආර්ථික ප්‍රශ්න. එහෙනම් ඔයාලට දැන් වැටහෙන්න ඕන ඕනෑම සමාජයක් ඕනෑම රටක් මූලික ආර්ථික ප්‍රශ්න හෙවත් මූලික තේරීම් තුනකට මුහුණ දෙනවා. ඒ තමයි කුමක් කොපමණ නිපදනවාද, කෙසේ නිපදනවාද, කා සඳහා නිපදනවාද කියන ප්‍රශ්න තුන. එතකොට මේ කියන මූලික ආර්ථික ප්‍රශ්නවලට මේ කියන මූලික තේරීම් තුනට මුහුණ දෙන්න වෙන්නේ සම්පත් හිඟකමක් පැවතීම හා ඒ සම්පත්වල විකල්ප භාවිත පැවතීම කියන තත්ත්වයන් දෙක හේතුවෙන්. ඒ නිසා අන්නේ කාරණා ටික තමයි මේ තේරීම කියන මාතෘකාව යටතේ ඔයා දැනගන්න ඕන. සාමාන්‍යයෙන් මේ කොටස් ටික පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්. හරි එහෙනම් අපි නෝට් එකකට යමු පුතේ. ඔයාගේ ටියුට් එකේ පිටු අංක 8ට එන්නකො හැමෝම. ටියුට් එකේ පිටු අංක 8ට එන්න සීල් දරුවෝ. හරි. එතන බලාගන්න තේරීම කියන මාතෘකාවේ යටතේ මෙන්න මේ පොඩි වාක්‍ය ලියා ගන්න ඉස්සල්ලා. ලියන්න මෙහෙම. ආර්ථිකයක් සතු හිඟ සම්පත්වල ආර්ථිකයක් සතු හිඟ සම්පත්වල විකල්ප භාවිතයන් අතරින් එක් විකල්පයක් තෝරා ගැනීම තේරීම යන සංකල්පයෙන් අදහස් වේ. තේරීම යන සංකල්පයෙන් අදහස් වේ. තේරීම යන සංකල්පයෙන් අදහස් වේ. පුතේ පහළ තියෙන ටික බලා ගන්න හැමෝම. තේරීම පිළිබඳ ප්‍රශ්නයේ පැන නැගීමට සම්පත්වල හිඟකමක් පැවතීම පමණක් නොව එම හිඟ සම්පත්වල විකල්ප භාවිත පැවතීමද හේතු වේ. අන්නේ ඡේදෙට ඉරක් ගහ ගන්නමයි පුතාලා. එතන තියෙනවා තේරීම පිළිබඳ ප්‍රශ්නය මතුවෙන්න බලපාන හේතු දෙක ලියලා තියෙනවා. මොකක්ද බලන්නකෝ අහපව් කියව ගන්නකෝ. තේරීම පිළිබඳ ප්‍රශ්නයේ පැන නැගීමට සම්පත්වල හිඟකමක් පැවතීම පමණක් නොව, ඒ කියන්නේ එක හේතුවක් සම්පත් හිඟවීම පමණක් නොව එම හිඟ සම්පත්වල විකල්ප භාවිත පැවතීමද හේතු වේ. එහෙනම් දෙවෙනි හේතුව තමයි සම්පත්වල විකල්ප භාවිත පැවතීම. එහෙනම් තේරීම පිළිබඳ ප්‍රශ්නයට හේතු දෙකයි. එකක් සම්පත්වල හිඟකම, දෙවෙනි හේතුව ඒ හිඟ සම්පත්වල විකල්ප භාවිත පැවතීම. ඒ නිසා මේ හේතු දෙකට ඉරි ගහ ගන්නමයි පුතාලා. හරි. ඊළඟට කියන දේ බලන්න. සමාජයක් සතු සම්පත් සම්භාරයේහි හිඟකමක් පවත්නා විට හා එකී හිඟ සම්පත්වල විකල්ප භාවිත ඇති විට මූලික තේරීම් තුනක් කිරීමට ඕනෑම සමාජයකට සිදුවේ.
මේවා මූලික ආර්ථික ප්‍රශ්න ලෙසද හැඳින්වේ. ආන් ඒකට ඉරි ගහ ගන්න. මූලික ආර්ථික ප්‍රශ්න ලෙසද හැඳින්වේ. එනම් මේ තියෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න තුන. ඒ කියන්නේ ඕනෑම සමාජයක් සතු සම්පත් හිඟයි. ඒ හිඟ සම්පත්වල විකල්ප භාවිත තියෙනවා. ඒ හින්දා අපිට මූලික තේරීම් තුනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මූලික තේරීම් තුන අපි හඳුන්වනවා ආර්ථික විද්‍යාවේ මූලික ආර්ථික ප්‍රශ්න කියලා. ඒ මූලික ආර්ථික ප්‍රශ්න වෙන්නේ මෙන්න මේ තුන් දෙනා. එහෙනම් ලියන්න මය පුතාලා 1 2 3 කියන තැන පළවෙනි එක ලියන්න කුමක් කොපමණ නිපදවිය යුතුද යන්න. කුමක් කොපමණ නිපදවිය යුතුද යන්න. දෙවෙනි හේතුව ලියන්න කෙසේ නිපදවනවාද යන්න. ඒවා අපි ඉදිරියට ඉගෙන ගන්නවා ආගේ පාඩමේ. කෙසේ නිපදවනවාද යන්න. තුන්වෙනි එක කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීමයි. කුමක් කොපමණ නිපදවනවාද, කෙසේ නිපදවනවාද, කා සඳහා නිපදවනවාද යන්න තීරණය කිරීමයි. ආන්ගේ ප්‍රශ්න තුනට අපි කියනවා පුතේ මූලික ආර්ථික ප්‍රශ්න. එහෙම නැත්නම් ආර්ථිකයක සංවිධානමේ ගැටලු කියලාත් කියනවා. ආර්ථිකයක සංවිධානමේ ගැටලු කියලාත් කියනවා. මූලික ආර්ථික ප්‍රශ්න කියලාත් කියනවා. ඒ කියන්නේ ඕනෑම සමාජයක් මූලික තේරීම් තුනකට මුහුණ දෙනවා. ඒවා තමයි මේ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ. හොඳයි. එතකොට තේරීම පිළිබඳ ප්‍රශ්නයත් ඔතනින් සමා වෙනවා. නැත්නම් නිමා වෙනවා. එතනින් අවසාන වෙනවා මේ මූලික ආර්ථික සංකල්පය. බලන්න 2003 A-level වල අහලා තියෙන ප්‍රශ්නයකේ උත්තරේ තියෙනවා. ප්‍රශ්න ටිකක් බලමු. බලන්න කොච්චර ලේසිද කියලා. හිඟකම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? හිඟකමක් පවතින විට අවශ්‍යයෙන්ම තේරීම් කළ යුත්තේ ඇයි? බලන්න මේ හිඟකමයි තේරීමයි කියන ප්‍රශ්න දෙක සම්බන්ධ කරලා ඔයාට ඒ කියන්නේ මේ සංකල්ප දෙක සම්බන්ධ කරලා තමයි ප්‍රශ්න දීලා තියෙන්නේ. එතකොට මේ උත්තරේ ලියද්දි පුතේ ඔයා හිඟකම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා ලියන්න ඕන. ඊට පස්සේ තේරීම කියන්නේ මොකක්ද කියලා ඔයා ලියන්න ඕන. ඊට පස්සේ තේරීමක් කිරීමට බලපාන ප්‍රධාන එක හේතුවක් තමයි හිඟකම කියන එකකින් අදහස් වෙන්නේ කියලා ඔයා විස්තර කරලා කියන්න ඕන. දැන් උත්තරේ කියව ගන්න ඔයාට ඕනනම් අපි බලමු උත්තරේ කියවලා. බලන්න ඔයාට ඒ කියපු දේවල් ටික නැද්ද කියලා මේ උත්තරේ. මේක මේ මම දීලා තියෙන කෙලිම මාකි ස්කීම් එකේ උත්තරේම තමයි දීලා තියෙන්නේ. ඔන්න අහගන්නකෝ. ආර්ථික විද්‍යාවේ හිඟකම යන්නෙන් අදහස් කරන්නේ මිනිස් උවමනා සපුරා ගැනීම සඳහා සමාජයේ සතු සම්පත් සම්භාරයේ ප්‍රමාණවත් නොවීමයි. මෙය සෑම සමාජයකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නයකි. හිඟකම එහෙම වෙනවා කියලා ඉගෙන ගත්තානේ. මෙම ප්‍රශ්නයේ පැන නගින්නේ යම් දෙන ලද අවස්ථාවක මිනිස් උවමනා අසීමිත වීම හා එම උවමනා සපුරාගත හැකි භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්නා සම්පත් ප්‍රමාණයේ සීමා සහිත වීම නිසාය. පුතාලා දන්නවා හිඟකමට හේතුව පුතේ උවමනා අසීමිත වීම හා ඒ උවමනා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා නිපදවීමට යොදා ගන්න සම්පත් සම්භාරය සීමිත වීම කියන තත්වයන් දෙක. ඒ හින්දා තමයි හිඟකම කියන ගැටලුවට මූණ දෙන්න වෙලා තියෙන්නේ. බලන්න ඊළඟ ප්‍රශ්නේ කියනවා හිඟකම යන්නෙන් අදහස් කරන්නේ තවදුරටත් කියනවා මෙහෙම අසීමිත වීමත් එම වුණා සපුරාගත හැකි භාණ්ඩ හා සේවා නිපදවන සම්පත් ප්‍රමාණය සීමා සහිත වීමත් නිසාය. හිඟකම යන්නෙන් අදහස් කරන්නේ දිලිඳුකම නොවේ. අපි ඉගෙන ගන්න තියෙනවා හිඟකම කියන්නේ දුප්පත්කම නෙවෙයි. දුප්පත්කමයි හිඟකමයි කියන එක ප්‍රශ්න දෙකක්. දිලිඳු පුජ්‍යලයක් මෙන්ම ධනවත් පුජ්‍යලයන්ද හිඟකම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙයි කියලා කියනවා. ඔව්. හිඟකම කියන්නේ විශ්ව සාධාරණ ප්‍රශ්නයක්. දුප්පත් මිනිස්සු වගේම
ධනවත් මිනිස්සුත් හිඟකම කියන ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඊළඟ කියනවා හිඟකම යන්නෙන් අදහස් කරන්නේ දිනුදුකම ඒකමයි වෙදලා තියෙන්නේ. හිඟකමක් නොමැති සමාජයක කිසිදු ආර්ථික භාණ්ඩයක් තිබිය නොහැක. එවැනි සමාජයක සෑම භාණ්ඩයක්ම ශූන්‍ය මිලක් යටතේ අසීමිතව සැපේ. ඔහිඟකමක් නැත්තම් පුතේ නොමිලේ ලබා ගන්න පුළුවන් අසීමිතව. දැන් උදාහරණයක් හිරු එළිය, වාතය වගේ දේවල් වලට මිලක් අය කරන්න බෑ. හේතුව අසීමිත සැපයුමක් තියෙන. ඒ හින්දා ඒවා ශූන්‍ය මිලකට අසීමිත සැපයුමක් පවතී. ඒකයි හිඟකමක් නොමැති තත්වයක තියෙන ලක්ෂණය. ඉතින් එහෙම සමාජයක් කොහෙවත් නැහැනේ ලෝකේ. ඒ කියන්නේ සියලු භාණ්ඩ අසීමිතව නොමිලේ ලබා ගන්න පුළුවන් රටක් මේ ලෝකේ නැහැ. ඊළඟට කියනවා කිසියම් දෙන ලද අවස්ථාවක මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ඇති සම්පත් ප්‍රමාණය සීමිත බැවින් එම හිඟ සම්පත් යොදා කවර අවශ්‍යතා සපුරා ගන්නේ දැයි තේරීමක් කිරීමට සිදුවේ. සෑම සමාජයක්ම ප්‍රධාන තේරීම් තුනකට මුහුණ දේ. ඒවා කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවන්නේද යන්නයි. සමාජයක් සතු සම්පත්වල ඇති ප්‍රධාන ලක්ෂණය වන්නේ ඒවා සතුව විකල්ප භාවිත තිබීමයි. මේ නිසා තේරීම පිළිබඳ ප්‍රශ්නය ඉතා වැදගත් ආකාරයෙන් ඉස්මතු වේ. ඒ කියන්නේ පුතේ දැන් හිඟකමක් තියෙන අවස්ථාවක ඒ හිඟ සම්පත්වල විකල්ප භාවිත ගණනාවක් තියෙන වෙලාවක අපිට තේරීම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඒක තමයි මේ උත්තරය තුල අවධාරණය කරලා තියෙන්නේ. ඒ නිසා ඔයා උත්තරයක් ලියද්දී අන්නේ කාරණා සියල්ල සැලකිල්ලට අරගෙන උත්තරේ හදන්න බලන්න. හොඳයි. අපි යමු පුතේ පිටු අංක 9 උඩම තියෙන මාතෘකාව. ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් ලෙස හැඳින්වීමට හේතුව. දැන් ඉස්සෙල්ලා ඒක කතා කරලා ඉමුකෝ. සාමාන්‍යයෙන් අපි සලකනවා ආර්ථික විද්‍යාව කියන්නේ තේරීම පිළිබඳ හදාරන විද්‍යාවක්. ආර්ථික විද්‍යාව කියන්නේ ඇත්තටම සමාජ විද්‍යාවක් තමයි. අපි කියනවා මේක තේරීම පිළිබඳ හදාරන විද්‍යාවක් කියලා. ඇයි? මෙන් අහගන්න. හැම වෙලේම අපි ආර්ථික විද්‍යාවේ උත්සාහ කරන්නේ විකල්ප භාවිත අතරින් ප්‍රශස්තතම හොඳම විකල්පය තෝරාගන්නේ කොහොමද කියන එක තීරණය කරන්න අවශ්‍ය න්‍යායන් තර්ක ගොඩනඟන ආර්ථික ආදර්ශ ගොඩනඟන එක තමයි ආර්ථික විද්‍යාවේ කරන්නේ. ඒ කියන්නේ මේ මූලික ආර්ථික ප්‍රශ්න තුන විසඳන එක තමයි ආර්ථිකයක ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. එතනදී පුතා මේ කුමක් කොපමණ නිපදනවාද, කෙසේ නිපදනවාද, කා සඳහා නිපදනවාද කියන මූලික තේරීම් තුනකට සෑම සමාජයක්ම අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා. මොකද ආර්ථික විද්‍යාවේ දැඩිව අවධාරණය කරන ප්‍රශ්නය තමයි හිඟකම. ඒ හිඟකම පිළිබඳ ප්‍රශ්නේ හින්දා මතුවෙන ඊළඟ ගැටලුව තමයි තේරීම. ඒ නිසා ආර්ථික විද්‍යාවේ පදනම හිඟකම නම් ඒ හිඟකම තුලින් බිහිවන තේරීම කියන ප්‍රශ්නයට හොඳම විසඳුමක් හොයන එක තමයි ආර්ථික විද්‍යාව විෂය තුල කරන්නේ. ඒ නිසා අපි කියනවා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවකට සමානයි කියලා. ඒ කියන්නේ මේකෙන් කරන්නේ හොඳම තේරීම කරන්න අවශ්‍ය උපකරණ මල්ල හදලා දෙන එක. ඒ කියන්නේ හොඳම ප්‍රශස්තතම තීරණය ගන්න උපකරණ මල්ල හදලා දෙන එක තමයි ආර්ථික විද්‍යාව තුල කරන්නේ. දැන් උදාහරණයක් ගොවියෙකුට අක්කරයකේ ඉඩම කුමන නිෂ්පාදනයට වෙන් කරනවාද කියන එක තීරණය කරන්න ගොවියට උපදෙස් දෙන එක තමයි ආර්ථික විද්‍යාවෙන් කරන්නේ. ආයෝජකයෙක් ළඟ රුපියල් ලක්ෂ 10ක මුදලක් තියෙනවා. මේ මුදල විකල්ප ආයෝජන අතරින් කුමන මාර්ගයේද ආයෝජනය කරන්න කියලා ප්‍රශස්තතම තීරණය ගන්න, හොඳම තීරණය ගන්න උදව් කරන එක, මඟ පෙන්වීම තමයි ආර්ථික න්‍යායන් තුලින් කරන්නේ. ඒ නිසා පුතේ ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් කියන එකෙන් අදහස් කෙරෙනවා. හරි බලන්න ඒකේ උත්තරය ඒ කාරණේ විස්තර කළ දීලා තියෙන විදිහ බලාගෙන ඉන්න. සීමා සහිත සම්පත් සම්භාරයක් පවතින සමාජ ක්‍රමයක් තුල ඒවා භාවිතා කොට අසීමිත උවමනා සපුරා ගැනීමට තැත් කිරීමේදී අවශ්‍යයෙන්ම හිඟකමක් නැමැති නැත්නම් හිඟකම නැමැති කේන්ද්‍රීය ප්‍රශ්නයට ඕනෑම සමාජයක් අනිවාර්යයෙන්ම මුහුණ දෙයි.
සීමා සහිත සම්පත් ප්‍රමාණයකින් සියලු මිනිස් උවමනා සපුරාගත නොහැකි බැවින් එහිදී අනිවාර්යෙන්ම උවමනා අතර තේරීමක් කිරීමට සිදුවේ. එය පුජ්‍යලයකුට මෙන්ම සමාජයකටද පොදු ගැටලුවකි. ආර්ථික විද්‍යාව තුළ අප අධ්‍යයනය කරන්නේ සමාජය තුළ සිටින කුටුම්බ නිෂ්පාදන ආයතන රජය සහ වෙනත් සංවිධාන මෙලෙස විවිධ තේරීම් කරනු ලබන ආකාරයත් ඒ තුළින් සමාජයේ සීමිත සම්පත් සම්භාරය විවිධ උවමනා සපුරා ගැනීම සඳහා උපයෝජනය කරන ආකාරයත්ය. ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ විද්‍යාවක් ලෙස හඳුන්වන්නේ මේ නිසාය. අන්න එහෙනම් ඔයා බුද්ධිමත්ව තේරුම් ගන්න ඕන. ඔයාට ඒ අදහස නැත්තම් පාඩම් හරි කරගන්න ඕන. ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය තුල ආර්ථික විද්‍යාව විෂය තුල අපි හදාරන්නේ පුතේ ප්‍රශස්තතම තීරණය ගන්නෙ කොහොමද? අපි විකල්ප භාවිත අතරින් හොඳම විකල්ප අවස්ථාව තෝරාගන්නේ කොහොමද? අන්න ඒකට උත්තර හදන එක තමයි අපේ විෂය යටතේ අපි කරන්නේ. පැහැදිලි? ඒ නිසා අපි කියනවා ආර්ථික විද්‍යාව තේරීම පිළිබඳ හදාරන විද්‍යාවක් කියලා. මම පුතාලට මං හිතනවා තේරුණා කියලා. හරි. දැන් තමයි අපි හොඳම මාතෘකාවට යන්නේ. තා පොඩි කොටස් ටිකක් තියෙන පුතේ මේ ටියුට් එක එතකොට ඉවරයි. තා මාතෘකා දෙක තුනයි තියෙන්නේ. එතකොට නිබන්ධන ඉවරයි. ඊට පස්සේ ප්‍රශ්න තියෙන්නේ ඒකේ. ඊළඟට අපිට අලුත් පාඩමට යන්න පුළුවන්. හරි. ඉස්සලාම අහගෙන ඉන්නකො මම පුතාලා මොකද්ද මේ කතා කරන්න යන්නේ කියලා. ඉස්සලා උගන්නලා ඉන්න. ඊට පස්සේ සටහන් වලට යමු. බලන්න කවදා හරි ඔයා මෙන්න මේ වගේ මාතෘකාවක් අහලා තියෙනවද කියලා. ඒ තමා පුතේ මේ ආවස්තික පිරිවැය. ඇහිලවත් තියෙනවද බලන්න මේවා ජීවිතේ කවදාවත්. ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ නම් opportunity cost. opportunity cost එක කියලා කියන්නේ. ආවස්තික පිරිවැය. opportunity cost. මෙතන පන්ති ඉන්නවද කවුරු හරි දරුවෙක් ආවස්තික පිරිවැය කියන්නේ මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් කෙනෙක්? පුළුවන්ද කියන්න? බෑ. මම හිතන්නේ කිසිම විෂයකදී ආවරණය වෙලා තියෙන්න බෑ. දැන් ආර්ථික විද්‍යාවේ විතරයි අපි ආවස්තික පිරිවැය ගැන කතා කරන්නේ. දැන් මම ඉස්සරලාම ওই පුතාලට නිර්වචනයක් දෙනවා. හැබැයි මම දන්නවා පළවෙනිම නිර්වචනයෙන් ඔයාලට තේරෙන්නේ නැති වෙයි. ඊළඟට මම ওই පුතාලට උදාහරණයක් දෙනවා. ඒ උදාහරණය තුලින් ආය නිර්වචන ඉදිරිපත් කරනවා. එතකොට ඔයාලට තේරෙයි. හරි ඕම් බලන්නකො මේකෙන් කී දෙනෙක් අහගයිද කියලා නැත්නම් අල්ලගයිද කියලා. ඔන්න මගේ නිර්වචනය. පුතේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත අතරින් එක විකල්පයක් තෝරගන්නකොට ඒ වෙනුවෙන් අත්හරින ලද ඊළඟට ඇති හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම අපි කියනවා ආවස්තික පිරිවැය කියලා. මම දන්නවා ඔලුවට ගියේ නෑ කියලා. හැබැයි උදාහරණයක් කියලා දුන්නාම ඔලුවට යයි. එතනින් තව පොඩි දෙයක් මම ඇඩ් කරනවා. උදාහරණයට යන්න කලින්. ඒ තමයි සාමාන්‍යයෙන් අපි පිරිවැය කියපුවාම පුතේ කාට හරි කරන ගෙවීමක් විදිහටනේ අපි ඇඟෙන්නේ. අපි මේ දක්වා ඉගෙනගෙන තියෙන පිරිවැය එහෙම තමයි. අපි ඒවට කියන්නේ පුතේ මූල්‍ය පිරිවැය කියලා. නැත්තම් ඍජු පිරිවැය කියලාත් කියනවා. ඒ කියන්නේ මූල්‍ය පිරිවැය කියන එකේ ලක්ෂණය තමයි අපි බාහිර පාර්ශවයකට මුදලින් ගෙවීමක් කරනවා. ඒක තමයි මූල්‍ය පිරිවැයේ තියෙන ස්වභාවය. හැබැයි හොඳට මතක තියාගන්න ආවස්තික පිරිවැය කියන්නේ ඒ වගේ එකක් නෙවෙයි. අපි දරුවා ආවස්තික පිරිවැය කාටවත් ගෙවන්නේ නැහැ. අපි මූල්‍ය පිරිවැය වගේ ආවස්තික පිරිවැය කිසිම පුජ්‍යලයකට ගෙවීමක් කරන්නේ නැහැ. ආවස්තික පිරිවැයේදී සිද්ධ වෙන්නේ අපිට ලැබෙන්න තිබ්බ දෙයක් අහිමි වෙලා යන එක. නොලැබී යන එක. ලැබිය යුතු දෙයක් නොලැබී යාමක් තමයි ආවස්තික පිරිවැයේදී සිද්ධ වෙන්නේ. දැන් ඔන්න මම උදාහරණයක් කියනවා. ඊට පස්සේ ඔය ගත්ත ඔලුවට ගත්ත දේවල් එක්ක ගලපලා බලමු තේරෙනවද කියලා. ඔන්න මගේ උදාහරණය. හොඳට අහගෙන ඉන්න ඕනේ. හොඳට අහගෙන ඉන්න ඕනේ. මෙන්න පළවෙනි උදාහරණය. ගොවියෙක් ළඟ තියෙනවා අක්කර 1ක ඉඩමක්.
මේක තමයි යාගේ හිඟ සම්පත. අක්කරයක ඉඩමක් තියෙනවා. මේ ගොවියට පුළුවන් කියලා හිතන්න මේ අක්කරයකේ ඉඩම වී වගාවටයි ලූණු වගාවටයි මිරිස් වගාවටයි යොදා. ඔයා කියයි තව එක වගා තියෙනවනේ කියලා. ඔව් තියෙන්න පුළුවන්. මම මේ ගත්තේ උදාහරණෙට මෙච්චරයි. ඒ කියන්නේ අපි හිතමු මේ අක්කරයකේ ඉඩම භාවිතා කරලා මෙන්න මේ වගාවන් තුන කරන්න පුළුවන්. එක්ක වී පුළුවන් නැත්තම් ලූණු පුළුවන් නැත්තම් මිරිස් පුළුවන්. පුතාලා හිතන්න මේ අක්කරේම වී වගාවට යෙදෙව්වොත් වාර්ෂික ආදායම රුපියල් ලක්ෂයයි කියලා හිතන්නකෝ. ඔයා දැන් තර්ක කරන්න හදන්න එපා. ඉච්ච වඩා වැඩි අඩුයි මේ උදාහරණයක් කියන්නේ. හරි. වාර්ෂික ආදායම රුපියල් ලක්ෂයක් ගන්න පුළුවන්. ලූණු වගාවට ගියොත් ගන්න පුළුවන් අපි හිතමු රුපියල් 80000යි. මිරිස් වගාවට යෙදෙව්වොත් අපි හිතමු රුපියල් 60000යි ගන්න පුළුවන්. දැන් අපි විශ්ලේෂණය කළ බලනවා. මේ අක්කරයකේ ඉඩමින් අපි ආර්ථික විද්‍යාවට අනුව හිතලා බැලුවොත් අපිට වැඩියෙන්ම ප්‍රතිලාභ ලැබෙන්නේ වී වගාවට මේ අක්කරේ භාවිතා කළොත්. ඊළඟට වැඩියෙන් ප්‍රතිලාභ ලැබෙන්නේ ලූණු වලින්. අවසානට මිරිස් වලින් නේද? එහෙනම් මට කියන්න ඔයාලා දන්න කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාවේ මම අක්කරයකේ ඉඩම මොන නිෂ්පාදනයට ඉස්සලාමද යොදා ගන්න උත්සාහ කරන්නේ? මොනවටද මම යොදව ගන්න ඕන? වී වගාවට. වී වගාවට. මොකද දැන් සාමාන්‍ය පොඩි ළමයෙකුට උනත් තේරෙනවා මෙතන මං තෝරගන්න ඕන හොඳම විකල්පය මේ වෙලාවේ වී වගා කරන එක. මොකද මට වැඩිම ආදායමක් ලැබෙන්නේ වී වගාවේ. හරි. ඕන් දැන් මම අර නිර්වචනය අහපව් කියනවා. එතකොට කවුරු හරි කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනේ මෙන්න මෙච්චරයි ආවස්තික පිරිවැය කියලා. ඕන් දැන් කන් දෙකට හොඳට කන් දෙක මේ ලොකු කරලා අහගෙන ඉන්න. ආවස්තික පිරිවැය කියලා කියන්නේ කිසියම් හිඟ සම්පතක විකල්ප අවස්ථා අතරින් එක විකල්පයක් තෝරගන්නකොට ඒ වෙනුවෙන් අත්හරින ලද නියම වචනේ කිව්වොත් කැප කරන ලද ඒ වෙනුවෙන් කැප කරන ලද නැත්නම් අත්හරින ලද ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකමයි ඊළඟට ඇති හොඳම විකල්පේ වටිනාකම. එහෙනම් මය පුතාලා කියන්න මේ අක්කරයකේ ඉඩම වී වගාවට යෙදවීමේ ආවස්තික පිරිවැය කොච්චරද? 80000යි. 80000යි. බලන්න අනිත් අයට ඒ අදහස ලැබුණාද කියලා. උත්තරේ රුපියල් 80000. මොකක්ද ඒකට හේතුව? කාට හරි කියන්න පුළුවන්. කෝ? ඇයි 80000යි කියන්නේ? ඒක තේරුණා නම් තමයි පාඩම තේරිලා තියෙන්නේ. ඇයි වී වගා කිරීමේ ආවස්තික පිරිවැය 80000යි කියලා කියන්නේ? මේන් අහගන්න. මේ ඉඩම වී වගාවට යොදවුවේ නැත්තම් ඊළඟ හොඳම විකල්පය වෙන්නේ ලූණු වගා කරන එක. එතකොට වී වගාවට ඉඩම දාපු නිසා ඊළඟට ඇති හොඳම විකල්පේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් 80000ක් ලැබෙන්න තිබ්බ එක නොලැබී ගියා. ඒ හින්දායි 80000 අවස්තික පිරිවැය වෙන්නේ. මොකද්ද කියන්නේ? සර් ඒ කොටස ආයෙත් කියලා දෙන්නලු. අහගන්නකෝ. මං කියලා දෙන්නම්. ඉතින් තාම ඉවරුන්නේ නැහැ ඒක. හොඳට අහගෙන ඉන්න. දැන් ඕන් තේරුම් ගන්න ආවස්තික පිරිවැය කියුව මොකද්ද කියලා බලන්න හොඳ කල්පනාවෙන් වෙන දේවල් හිතන්නේ නැතුව මේ කියන දේ අහගෙන ඉන්න. ආවස්තික පිරිවැය කියන්නේ හිඟ සම්පතක විකල්ප කීපයක් තියෙන වෙලාවක අපි එකක් තෝරගන්නවා. ඒකට අනිත් ඔක්කොම විකල්ප නවත්තන්න වෙනවා. ඒකට තෝරගත්ත විකල්පයේ ආවස්තික පිරිවැය වෙන්නේ අර අත්හරින ලද විකල්ප අතරින් ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකම. දැන් බලන්න මෙතන අක්කරයක ඉඩම තමයි හිඟ සම්පත. විකල්ප භාවිත තුන තමයි මේ තියෙන්නේ. වී වගාව, මිරිස් වගාව, ලූණු වගාව කියන්නේ විකල්ප අවස්ථා තුන.
මේ තුනෙන් අපි තෝරගත්ත විකල්පය වෙන්නේ V වගාව. V වගාවට මේ ඉඩම යොදා ගැනීමට තීරණය කරපු හින්දා අපිට අත්හරින්න සිද්ධ වෙන විකල්ප දෙකක් තියෙනවා. ලූණු වගාව සහ මිරිස් වගාව. ඒ අතරිනුත් ඊළඟට ඇති හොඳම විකල්පය කියන්නේ අපි V වගා නොකරව නම් ඊළඟට ගන්න හිතෙව තීරණය වෙන්නේ ලූණු වගාව. එහෙනම් මේ අක්කරේ ඉඩම V වගාවට දාපු නිසා ඉස්සරලාම අපිට අහිමි වෙන්නේ ලූණු වගා කරලා හොයන්න තිබ්බ 80000 නේද? ඒ හින්දා V වගාවේ ආවස්තික පිරිවැය වෙන්නේ ලූණු වගාව තුලින් උපයන්න තිබ්බ 80000 නැති වෙලා යන එක. ඒක තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. තේරුණාද කියන්නේ මයි පුතාලා? තාමත් තේරුන්නේ නැද්ද කට්ටියට? තේරුණාද? තව එක උදාහරණයක් දෙනවා මම. ඒකෙදි මට ඔයා කියන්න ඕන. ඕම් බලාගන්න ඊළඟ උදාහරණය. හොඳට අහගෙන ඉන්න. මට ආවස්තික පිරිවැය කියන්න ඕනේ. හරි. පුද්ගලයෙක් සතුව රුපියල් ලක්ෂයක මුදලක් තියෙනවා. මේක තමයි හිඟ සම්පත. හොඳට අහගන්න. රුපියල් ලක්ෂයක මුදලක් තියෙනවා. මෙයාට මේ මුදල 112ක පොලියක් යටතේ ණයට දෙන්න පුළුවන්. මේ එක විකල්පයක්. එහෙම නැත්නම් 110ක පොලියක් යටතේ ඉතුරුන් තැන්පතුක දාන්න පුළුවන්. ඉතුරුන් තැන්පතුක දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිල්ලර කඩයක් පටන් ගන්න පුළුවන්. සිල්ලර ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. දැන් විකල්ප අවස්ථා තුනක් තියෙනවා. හිතන්න මේ පුජ්‍යලයා තෝරගත්තේ මේ රුපියල් ලක්ෂයේ මුදල සිල්ලර කඩයක් දාන්න. මගේ ප්‍රශ්නේ මේ සිල්ලර කඩේ දැමීම නිසා බිහිවන ආවස්තික පිරිවැය මොකද්ද? මේ සිල්ලර කඩේට රුපියල් ලක්ෂය ආයෝජනය කිරීමේ ආවස්තික පිරිවැය මොකද්ද? කවුරුත් පාඩම අල්ලගෙන නැහැ වගේ. 112ක් ණයට දීම. ඔව්. ඇයි හිතන්නේ නැත්තේ දැන් ආයෙත් බලන්නකො මම මේ කියන මේ නිර්වචනේ තේරෙන්නේ නැද්ද කියලා හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්නකො. මොකද්ද ආවස්තික පිරිවැය කියන්නේ? හිඟ සම්පතක විකල්ප අවස්ථා අතරින් එක විකල්පයක් තෝරගද්දී ඒ වෙනුවෙන් අත්හැරීමට සිදුවන ඊළඟට ඇති හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම. එහෙනම් මේ බලන්නකෝ ලක්ෂය කියන්නේ හිඟ සම්පත. විකල්ප තුනක් තියෙනවා මෙන්න. ඒ අතරින් අපි තෝරගත්තේ සිල්ලර කඩේට සල්ලි දාන එක. ඒ වෙනුවෙන් අත්හරින ලද විකල්ප දෙකක් තියෙනවා. ඒ අතරින් ඊළඟට ඇති හොඳම විකල්පය වෙන්නේ වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ 112ක පොලිය යටතේ ණයට දීම. එහෙනම් සිල්ලර කඩේට මුදල් ආයෝජනය කිරීමේ ආවස්තික පිරිවැය වෙන්නේ 112ක පොලිය යටතේ ණයට දීලා උපයන්න තිබ්බ පොලිය නැති වෙලා යනව නේද? ඒ කියන්නේ ලක්ෂයට 112ක් කියන්නේ රුපියල් 12000ක පොලියක් අපිට නැති වෙලා යනවා. ඒක තමයි සිල්ලර කඩේට මුදල් දැමීමේ ආවස්තික පිරිවැය. කියන්නකො තේරුණාද කියලා. තාම තේරිච්චි නැති අය කියන්න බලන්න. තේරුන්නේ නැද්ද පුතේ තාම? හරි මං තව මෙහෙම උදාහරණයකුත් ගන්නවා. දැන් ඔයාලා මේකට හොඳ උත්තරයක් මට දෙන්න ඕනේ. බලමු මේ වගේ එකට ඔයා කොහොමද උත්තර දෙන්නේ කියලා. හරි. දැන් ඕන් අහගෙන ඉන්න. රුපියල් 2000ක මුදලක් තියෙනවා. හොඳට අහගන්න. පුජ්‍යලෙක් සතුව තියෙනවා රුපියල් 2000ක මුදලක්. මේ මුදලේ විකල්ප භාවිත තුනක් තියෙනවා. එකක් අපි හිතමු ඇඳුමක් මිලට ගැනීම. ඇඳුමක් ගන්න එක. ඇඳුමක් මිලට ගැනීම. දෙවෙනි එක අපි හිතමු විනෝද චාරිකාවක් යාම. විනෝද චාරිකාවක් යාම. තුන්වෙනි එක අපි හිතමු සපත්තු කුට්ටමක් ගැනීම. සපත්තු දෙකක් ගන්න එක. දැන් අපි හිතමු මෙහෙම කියනවා. මේ පුජ්‍යලයා
මේ රුපියල් 2000 වියදම් කරලා ඇඳුමක් ගන්නවා. ඇඳුම මිලට නොගත්තේ නම් මෙයා හිතාගෙන හිටියේ විනෝදචාරිකාවක් යන්න. එහෙනම් ඇඳුම මිලට ගැනීමේ ආවස්තික පිරිවැය මොකක්ද? කවුරු හරි කියන්න බලන්න. විනෝද චාරිකාවක් යන. ඔව්. විනෝදචාරිකාවක් යාමෙන් අපිට ලබන්න තිබ්බ දේවල් ටික නැති වෙලා යනවා. ඒක කියන්න ඕන අපි. විනෝදචාරිකාවක් ගිහිල්ලා අපිට ලබා ගන්න තිබ්බ සතුට, තෘප්තිය, දැනුම, අත්දැකීම් ඒ සියල්ල නැති වෙලා ගියා. ඒක තමයි එහෙනම් සපත්තු කුට්ටමක් මිල නැත ඇඳුමක් මිලට ගැනීමේ ක්‍රියාවේ ආවස්තික පිරිවැය කියන්නේ. දැන් හිතනවා මම තේරුණා කියලා මගේ පුතාලට. තේරුණාද ඇත්තට? මම උදාහරණ 4ක් විතර කතා කළා. තේරුණාද දරුවෝ දැන්? ඔව් සර් පැහැදිලි. හරි. මම තව එක සැරයක් නිර්වචනය කරනවා. දැන් ඔලු ගෙඩියට දාගන්න අවසාන අවස්ථාව. ඕන් හොඳට අහගෙන ඉන්න. ආවස්තික පිරිවැය යනු කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත අතරින් එක විකල්පයක් තෝරා ගැනීමේදී ඒ වෙනුවෙන් අත්හරින ලද එහෙම නැත්නම් කැප කරන ලද ඊළඟට ඇති හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකමට තමයි අපි කියන්නේ පුතේ ආවස්තික පිරිවැය කියලා. ඒක තමයි ආවස්තික පිරිවැය කියන එකේ අදහස වෙන්නේ. හොඳයි. අපි එහෙනම් ලියාගමුකෝ නිර්වචනයක්. හරි. ලියා ගන්න නිර්වචනයක්. පිටු අංක 9 ආවස්තික පිරිවැය කියලා තියෙන එතන ලියන්න. ලියමු. කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත අතරින් එක් විකල්පයක් තෝරා ගැනීමේදී ඒ වෙනුවෙන් අත්හරින ලද වරහන් ඇතුලේ කැප කරන ලද ඊළඟට ඇති හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකමයි. ඒක තමයි පුතේ මේ ආවස්තික පිරිවැය කියන්නේ. ඊළඟ මේ ආවස්තික පිරිවැය ගැන කතා කරද්දී පුතේ ඒ යටතේ අවධාරණය කළ යුතු ප්‍රධාන කාරණා ඇත්තටම 3ක් විතර තියෙනවා. මොනවද මේ ආවස්තික පිරිවැය සම්බන්ධයෙන් තියෙන කාරණා කියලා බලමු. දැන් මම පුතාලා හොඳට අහගෙන ඉන්න මම මේ කියලා දෙන දේවල් ගොඩාක් වටින දෙයක් කියලා දෙන්නේ. දැන් අර හිඟකම පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු 4ක් කියලා දුන්නා. කාට හරි මතක නම් පටපට ගාලා කියන්නේ හිඟකම සම්බන්ධයෙන් අපි සැලකිල්ලට ගත යුතු කරුණු 4 මොකක්ද? බලමු මතකද කියලා. හිඟකම පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු 4ක් කියලා දුන්නා. මතක කෙනෙක් කියන්න බලන්න. ඔව් කියන්න ඇහෙන්නේ මට.
හිඟකම යන්න සාපේක්ෂව ඉදිරිපත් කරන ලද සංකල්පයක් යන්න ආ ඊළඟට හිඟකම යන්න විශ්ව සාධාරණ ගැටලුවක් වන බව ඔව් හිඟකම යන්න දිළිදුකම නොවන බව හිඟකම යන්න කේන්ද්‍රික ප්‍රශ්නයක් වීම අන්න බලන්නකෝ ඔන්න ඔය ටික ලියවෙන්න ඕන පුතේ හිඟකම ගැන කතා කරන හැම වෙලෙම හිඟකම කියන කාරණේ සම්බන්ධයෙන් ඔය කියපු කාරණා ටික කියවෙන්න ඕන නැත්තම් ඔයාට ලකුණු හම්බෙන්නේ නැහැ අන්න ඒ විදිහටම දරුවනේ ආවස්තික පිරිවැය පිළිබඳ අවධාරණය කළ යුතු කාරණා තුනක් තියෙනවා. බලන්න මේ කාරණා මොනවද කියලා දැන් මම කියලා දෙනවා හොඳ අවබෝධයෙන් අහගෙන ඉන්න. ඔන්න පළවෙනි කාරණේ. පුතේ ආවස්තික පිරිවැය කියන්නේ මූර්ත සංකල්පයක් බව. මේ වචන ඔයාට තේරෙන්නේ මම කියලා දෙන්නම්. මූර්ත සංකල්පයක් බව. ඔන්න පළවෙනි එක. කියලා දෙන්නම් ඈ. කලබල වෙන්න එපා. දෙවෙනි එක ආවස්තික පිරිවැය කියන්නේ ආත්මගත. එහෙම නැත්නම් පුද්ගල බද්ධ සංකල්පයක් බව. ඔන්න දෙවෙනි එක. ආවස්තික පිරිවැය ආත්මගත එහෙම නැත්නම් පුද්ගල බද්ධ සංකල්පයක් බව. තුන්වෙනි කාරණේ ආවස්තික පිරිවැය කියන එක බාහිර පාර්ශවයන්ට පවා දැරීමට සිදුවන පිරිවැයක් බව. ආවස්තික පිරිවැය කියන එක බාහිර පාර්ශවයන්ට පවා දැරීමට සිදුවන පිරිවැයක් බව. මේ බලන්නකෝ. අපි ආවස්තික පිරිවැය පිළිබඳ කතා කරන සංකල්ප තුනක් තියෙනවා. එකක් ආවස්තික පිරිවැය කියන්නේ මූර්ත සංකල්පයක්. දෙවෙනි එක ආවස්තික පිරිවැය කියන්නේ ආත්මගත එහෙම නැත්නම් පුද්ගල බද්ධ සංකල්පයක්. තුන්වෙනි එක ආවස්තික පිරිවැය කියන එක බාහිර පාර්ශවයන්ටත් දැරීමට සිදුවන පිරිවැයක්. දැන් අපි බලමු ওই ටික සාකච්ඡා කරන්න. පුතේ මොකද්ද මේ ආර්ථික නැත්නම් ආවස්තික පිරිවැය මූර්ත සංකල්පයක් කියන එකෙන් අදහස් වෙන්නේ කියලා බලමු. පුතේ පිරිවැය වර්ග දැන් එක ප්‍රධාන පිරිවැයක් තමයි මූල්‍ය පිරිවැය කියන එක. අපි ඒකට ඍජු පිරිවැය කියලාත් කියනවා. ඇත්තටම මූල්‍ය පිරිවැය කියන එක තමයි ඔයාගේ ඔලු ගෙඩියේ තියෙන්නේ මුදලින් දරන පිරිවැය. මුදලින් ගෙවන පිරිවැය. අපි ඒකට තමයි කියන්නේ පුතේ මූල්‍ය පිරිවැය කියලා. ඒ කියන්නේ කිසියම් කටයුත්තකදී අපි බාහිර පාර්ශවයක් වෙත මුදලින් කරන ගෙවීමක් තියෙනවා නම් ඒකට තමයි අපි කියන්නේ මූල්‍ය පිරිවැය කියලා. මුදලින් දරන පිරිවැය තමයි අපි මූල්‍ය පිරිවැය කියලා කියන්නේ. ඒකට කියනවා මේ මූල්‍ය වියදම් නැත්නම් ඍජු වියදම් කියනවා. නමුත් ආර්ථික නැත්නම් ආවස්තික පිරිවැය කියන්නේ එහෙම එකක් නෙවෙයි. ආවස්තික පිරිවැය කියන්නේ මුදලින් කරන ගෙවීමක්ද බලන්න නෑ. අපි කාටවත් ගෙවන එකක් නෙමෙයි පුතේ මෙතන සාකච්ඡා කරන්නේ. අපිට ලැබෙන්න තිබ්බ දෙයක් නොලැබී යාමක් අපි පිරිවැයක් කියලා අඳුන ගන්නවා. දැන් ඔයා දකින්න ඇති වී වගාවට ඉඩම යොදාගත්තාම මිරිස් වගා කරලා ලැබෙන්න තිබ්බ 80000 නැති වෙලා යනවා. ඉතින් අපි මේ 80000 තමයි ආවස්තික පිරිවැය කියලා සලකන්නේ. ඒ නැති වෙච්ච දේ අපි කාටවත් ගෙවපු දෙයක් නෙමෙයි. ඒ නිසා මයි පුතාලා තේරුම් ගන්න ආවස්තික පිරිවැය කියන්නේ මූල්‍ය පිරිවැයක් නෙමෙයි. බාහිර පාර්ශවයක් සඳහා ගෙවන එකක් නෙමෙයි. අපිට ලැබෙන්න තිබ්බ දෙයක් නොලැබී යාමක් වෙනවා නම් අපි ආර්ථික විද්‍යාවේ එක ආවස්තික පිරිවැයක් කියලා සලකනවා. ඒ නිසා මුලින්ම කියන්න පුළුවන් ආර්ථික විද්‍යාවේ අපි ආවස්තික පිරිවැය මූර්ත පිරිවැයක් කියලා හඳුන්වන්නේ. මේ මූර්ත පිරිවැය කියන සංකල්පයේ අදහස වෙන්නේ මුදලින් නොගෙවන පිරිවැයක්. අපිට අහිමි වන ප්‍රතිලාභ තමයි මේ වෙලාවේ අපි පිරිවැයක් කියලා හඳුනගන්නේ. ඒකයි අපි ඒකට කියන්නේ මූර්ත සංකල්පයක් කියලා. ඊළඟට ආවස්තික පිරිවැය ආත්මගතයිලු. පුද්ගල බද්ධයිලු. ඇයි එහෙම වෙන්නේ? ඒක හරිනේ පුතේ. පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙන්න පුළුවන්. ඇයි? දැන් බලන්න
විකල්ප භාවිත ගත්තොත් එකම හිඟ සම්පතේ විකල්ප භාවිත සමානද බලන්න නෑ. දැන් ඔයාටයි මටයි අපි හැමෝටම රුපියල් 1000 ගානේ දුන්නාම ඒ රුපියල් 1000 වියදම් කරලා මිලදී ගන්න නැත්නම් අපි සපුර ගන්න සූදානම් වන උවමනා අපි සියලු දෙනාගේම සමානද බලන්න නෑ. ඔයා කියයි මම නම් කෑම එකක් කනවා. තව කෙනෙක් කියයි ෆෝන් එකට කාඩ් ටිකක් දාගන්නවා. තව කෙනෙක් කියයි මම නම් පොතක් ගන්නවා. තව කෙනෙක් කියයි මම නම් ට්‍රිප් එකක් යනවා. දැන් බලන්න එක එක්කෙනාගේ විකල්ප භාවිත වෙනස්. ඒ වගේම තමයි ඒ විකල්ප අතරින් තෝරගන්න විකල්පයත් එක එක්කෙනාගේ වෙනස්. ඒ නිසා ආවස්තික පිරිවැය සමාන වෙන්න විදිහක් නැහැ නේ පුතේ. ආවස්තික පිරිවැය කියන එක පුජ්‍යල බද්ධයි. ඒ පුජ්‍යලයාගේ තේරීමට අනුව තමයි එයාගේ ආවස්තික පිරිවැය තීරණය වෙන්නේ. ඒ නිසා අපි කියනවා ආවස්තික පිරිවැය කියන සංකල්පය පුජ්‍යල බද්ධ සංකල්පයක්. ආත්මගතයි කියන්නේ පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට වෙනස් වෙනවා කියන එක තමයි. හරි ඊළඟ එක ටිකක් තේරුම් ගන්න අමාරුයි. මං කියලා දෙන්නම්. අපි ඉස්සලා සටහනක් දාගෙන. මේ දෙක තේරුණානේ. අපි යමුකෝ ඉස්සල්ලාම ආවස්තික පිරිවැය ගැන ඔන්න බලාගන්න පිටු අංක 9 ම ඉන්න ඔයා. ඕන් අහගන්න ඊළඟ එක. මෙහෙම කියනවා. මෙය නැත්තම් ආර්ථික පිරිවැය නැත්තම් මූර්ත පිරිවැය යනුවෙන්ද හැඳින්වේ කියලා කියනවා. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී හා පරිභෝජනය කිරීමේදී ඒ සඳහා පහත නැත ඒ සඳහා කැප කරනු ලබන සම්පත් යෙදවිය හැකි ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැය වේ. ඒ කියන්නේ අපි නිෂ්පාදන හෝ පරිභෝජන ක්‍රියාවලියකට යොදවන සම්පත් වලින් එකක් තෝරගද්දී ඒ වෙනුවෙන් කැප කරන ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය කියන්නේ. සම්පත් හිඟවීමත් විකල්ප භාවිත පැවතීමත් නිසා නැත්නම් යුක්ත වීමත් නිසා එම සම්පත් තරඟකාරී අරමුණු අතර බෙදා හැරීමේදී එක් විකල්පයක් තෝරා ගන්න වෙනවා. එවිට අනෙක් සියලු විකල්ප කැපකිරීමට සිද්ධ වෙනවා, අත්හරින්න වෙනවා. ඒ අනුව කිසියම් තේරීමක ආවස්තික පිරිවැය යනු එම තේරීම නිසා අත්හැර දැමීමට සිදුවන එහෙම නැත්නම් කැපකිරීමට සිදුවන ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකමයි. අන්න තේරුම් ගත්තා. ආවස්තික පිරිවැය කියන්නේ එතකොට තේරීමක් කරද්දී අපිට අත්හරින්න සිද්ධ වෙන ඊළඟට ඇති හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. හරි ඊළඟට අපි උදාහරණයකට යනවා. ලක්ෂණ ටික ඉදිරියේදී ඔයාලට මම දෙනවා. ඒ අදාළ තැනට ආවහම දැන්ට බලා ගන්න මම පුතාලා උදාහරණ මෙහෙම කියනවා. පළවෙනි උදාහරණය බලන්න. පුජ්‍යලේකු ළඟ රුපියල් 2000ක මුදලක් තියෙනවලු. එම මුදල වැය කිරීම සම්බන්ධ විකල්ප තේරීම් කීපයක් දීලා තියෙනවා. පොතක් ගන්න එක, අලුත් ඇඳුමක් ගන්න එක, යාළුවන් සමග විනෝද චාරිකාවක් යෑම, බැංකුවේ තැන්පත් කිරීම. විකල්ප 4ක් දීලා තියෙනවා. මෙම පුජ්‍යලයා රුපියල් 2000ක මුදල වැය කර අලුත් ඇඳුමක් මිලට ගත්තේ නම් එමෙන්ම ඇඳුම මිලදී ගැනීමට නැත්නම් මිලදී නොගත්තේ නම් ඔහු තෝරාගන්නේ විනෝද චාරිකාව යාම නම්. කියන මම අර කියපු උදාහරණේ. ඇඳුම ගත්තේ එක තමයි එයා කළේ. හැබැයි එහෙම නොකරනම් එයා හිතාගෙන හිටියේ විනෝද චාරිකාවක් යන ට්‍රිප් එකක් යන්න හිටියේ. ඇඳුම් මිලදී ගැනීම නැත්නම් විනෝද චාරිකාවක් යාම නම් අලුත් ඇඳුම මිලදී ගැනීමේ ආවස්තික පිරිවැය වන්නේ කැප කළ විනෝද චාරිකාව තුළින් ලැබීමට හැකිව තිබූ ප්‍රයෝජනයි, තෘප්තියයි, දැනුම, සතුට අන්න ඒවා ටික අහිමි වෙලා ගියා. ඒවා තමයි ආවස්තික පිරිවැයට ගන්න ඕනේ. ඊළඟට දෙවෙනි උදාහරණය බලන්න. ආයෙත් ඒ වගේම උදාහරණයක් දීලා තියෙනවා, තේරුම් ගන්න උත්සාහ කරන්න. රජයට රුපියල් මිලියන 1000ක මුදලක් ඇත. එම මුදල් භාවිතා කර සපුරාගත හැකි විකල්ප ප්‍රයෝජන රාශියක් පහතින් දැක්වේ. බලන්න මොනවද කියලා. උසස් අධ්‍යාපනයට යෙදවීම, සෞඛ්‍ය සේවාව සඳහා යෙදවීම, ගුවන් පාලමක් ඉදිකිරීම. ඒ කියන්නේ රුපියල් මිලියන 1000 ප්‍රයෝජන 3ක් දීලා තියෙනවා. කතාව බලන්න මොකද්ද කියන්නේ? ඉහත විකල්ප අතරින් වඩාත් වැදගත්ම හා හදිසිම
විකල්පයේ ලෙස අවතැන් වූවන් නැවත පදිංචි කරවීම පුතේ එතන අවතැන් වූවන් පදිංචි කරවීම කියලා එකක් තියෙනවා පළවෙනිම විකල්පය. හරි. අවතැන් වූවන් නැවත පදිංචි කරවීම තෝරාගත් විට එහි ආවස්තික පිරිවැය වන්නේ ඒ වෙනුවෙන් කැප කළ අනෙකුත් විකල්ප අතරින් ඊළඟ හොඳම විකල්පයෙන් ලබාගත හැකිව තිබූ ප්‍රයෝජන සංඛ්‍යාවයි. අවතැන් වූවන් පදිංචි කරවීමට එම මුදල් නොයෙදුවේ නම් එම මුදල් උසස් අධ්‍යාපනය සඳහා යෙදවීමට අදහස් කර තිබුණේ නම් එහි ආවස්තික පිරිවැය වන්නේ උසස් අධ්‍යාපනයේ දියුණු කිරීමේ ප්‍රයෝජනයි. අන්න බලන්නකෝ. දැන් කාටවත් මුදලින් කරපු ගෙවීමක් නෙවෙයිනේ එතන තියෙන්නේ. දැන් උසස් අධ්‍යාපනයේ දියුණු කරලා ලැබෙන ප්‍රතිලාභවල මූල්‍යමය වටිනාකම අපිට දීලත් නැහැ. එන හැම වෙලේම ආවස්තික පිරිවැය මුදල්මය අගයක් නෙවෙයි. ඒකයි අපි මේකට කියන්නේ මූර්ත සංකල්පයක් කියලා. මූල්‍යමය වටිනාකමක් නෙවෙයි. අපි අත්හරින ලද අපිට නොලැබී යන ප්‍රතිලාභ මුදල්මය හෝ ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ ඒවා තමයි අපි ආවස්තික පිරිවැයට ගන්න. පැහැදිලි කියන එක. දැන් මෙතන ඒකට හොඳ උදාහරණයක් සපයලා තිනවා. දැන් අපි අවතැන් වූවන් නැවත පදිංචි කරවීමට සල්ලි දාපුවාම ඊළඟ හොඳම විකල්පය තමයි අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ඉහළ නංවන්න ඊට අදාළ පහසුකම් සපයන්න මේ මුදල් යෙදවීම. ඒතර ඒ ටික කරගන්න බැරි වෙනවනේ අපිට. අධ්‍යාපනය හොඳ තත්ත්වයකට ගෙන එල්ලා ඒ තුලින් ලබා ගන්න තිබ්බ ප්‍රයෝජන අපිට අහිමි වෙනවා. ඒක තමයි ආවස්තික පිරිවැයට ගන්න ඕන. හරි. ඊළඟට කියනවා ආවස්තික පිරිවැය ඇගීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවද කියලා. අන්න එතන තමයි මේ තුන ලියා ගන්න තියෙන්නේ. බලමු ඉඩ ප්‍රමාණය සැලසුම් කරලා අපි ලියමු කරුණු තුන තිබ්බනම් ඇති. ඔන්න ඉස්සලාම අහගන්න. පළවෙනි එක ආවස්තික පිරිවැය මූර්ත සංකල්පයක් බව. අන්න එතන ඉරක් ගහගත්තට කමන්නේ ගොඩාක් වටිනවා. මූර්ත පිරිවැයක් කියන කතාව. එතන කියනවා පිරිවැය නිතරම මුදලින් මිනුම් කළද ආවස්තික පිරිවැය මිනුම් කරන්නේ ද්‍රව්‍යමය මූර්තමය වශයෙනි. භාණ්ඩයකට හෝ සේවාවකට ගෙවන මිල එම භාණ්ඩයේ පරිභෝජනයේ ආවස්තික පිරිවැය ලෙස පිළිබිඹු කළ හැකි වුවද ආවස්තික පිරිවැයට ඇතුළත් විය යුතු ඇතැම් සංරචක ඒ තුල ඇතුළත් නොවේ. උදාහරණ රුපියල් 200කට ටිකට් පතක් මිලට ගෙන වේදිකා නාට්‍යයක් බැලීමට තීරණය කළහොත් එම ටිකට් පත සඳහා ගෙවන ලද මුදල් වටිනාකමට අතිරේකව රංගහල වෙත යාමට දැරූ ගමන් වියදම් නාට්‍ය නැරඹීමට ගත කර කාලය ආදියද සැලකිල්ලට ගත යුතුය. මං හිතනවා ඒක තේරුන්නේ නැහැ කියලා. අහගෙන ඉන්නකො මං ඒක සරල කරලා මෙහෙම කියන්නම්කෝ. දැන් ආවස්තික පිරිවැය කියන්නේ හැම වෙලෙම මුදලින් කරපු වියදම නෙමෙයි. අපිට අහිමි වෙච්ච සියලු ප්‍රතිලාභ ආවස්තික පිරිවැයට ගන්න ඕන කියලායි කියන්නේ. දැන් මේ උදාහරණයක ඔප්පු කරලා තිනවා මෙන්න මෙහෙම. පුජ්‍යලේක් රුපියල් 200ක මේ මුදලක් වියදම් කරලා ටිකට් පතක් ගන්නවලු වේදිකා නාට්‍යයක් බලන්න. දැන් ඔයාගෙන් ඇහුවොත් වේදිකා නාට්‍ය නැරඹීමේ ආවස්තික පිරිවැය වෙන්නේ මොකද්ද කියලා මට කිව්වොත් සමහරට ඔයා කියයි අර වියදම් කරපු රුපියල් 200 වෙන දෙයකට යොදවන්න තිබ්බා ඒක තමයි ආවස්තික පිරිවැය කියලා. ඒක වැරදි ඇත්තටම. හේතුව තමයි ඒ රුපියල් 200 විතරක් නෙමෙයි යාගේ පිරිවැයට වැටෙන්නේ. වෙන මොනවද? බාන්න වේදිකා නාට්‍ය නරඹන්න ටිකට් එකට 200ක් යනවා ඒක ඇත්ත. ඊට අමතරව තව කොච්චර වියදම් යාට දරන්න වෙනවද? ප්‍රවාහන වියදම් දරන්න වෙනවා යා රංගහල වෙත යන්න. එක්ක තමන්ගේ ප්‍රයිවට් වාහනයකට හරි ගියත් ඒත් වියදමක් දරන්න වෙනවා. ඊළඟ වේදිකා නාට්‍යයේ පැය 6ක් විතර තිබ්බොත් ඒ පැය 6 තුල වෙන මොනවා හරි රැකියාවක් වෙන මොනවා හරි දෙයක් කරලා උපයන්න තිබ්බ ආදායමක් එයාට නැති වෙනවා. ඒ වගේම නාට්‍ය නරඹන කාලය අතරතුර ආහාර පාන ගන්න වියදම් කරන රුපියල් 3-400ක්. එතන ආවස්තික පිරිවැයක් තියෙනවා. ඒතර බලපුවාම පුතේ රුපියල් 200යි පේන්නේ පෙනුමට කීයද වියදම රුපියල් 200යි ගියේ ටිකට් පත ගන්න විතරයි ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඇත්තම කතාව ඊට වඩා ගොඩක් වියදම් අමතර වියදම් වෙන සිද්ධි වලින් දරලා තියෙනවා. හැබැයි ඒ කාරණේට සම්බන්ධයි. ඒ නිසා ඒකට අදාළ සියලු පිරිවැය අපි සැලකිල්ලට ගන්න ඕන. ඒකයි මේකට කියන්නේ මූර්ත සංකල්පයක් කියලා. මුදලින් දරන වියදම් විතරක් නෙමෙයි ගන්න ඕන. අපිට අහිමි වෙච්ච සියලු ප්‍රතිලාභ අපේ ආවස්තික පිරිවැය විදියට සලකන්න ඕන.
හරි. පුතාලා පොඩි සිද්ධියක් කරන්න වෙනවා. ඔතන චුට්ටක් ඉඩමදි ඉතිරි කරුණු දෙක කතා කරන්න. ඔයාලා తాවකාලිකව ඔයාගේ ඔය ටියුට් එකේ කවර් පේජ් එකේ ඇතුල් පැත්තට යන්න මයි පුතාලා. ඒ කියන්නේ මේ කවරේ ඇතුලේ පැත්තේ සුදු පාට කොලේනේ තියෙන්නේ. අන්නේ ඇතුල් පැත්ත ගිහිලා මෙන්න මේ මාතෘකාව ලියන්න හොඳ පුතාලා වගේ. පොඩ්ඩක් විස්තර කරලා එතන නෝට් එකක් දෙන්න ඕන. මාතෘකාව ලියන්න. ආවස්තික පිරිවැය පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු නැත්නම් සැලකිල්ලට ගත යුතු කරුණු. ආවස්තික පිරිවැය පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු සැලකිල්ලට ගත යුතු කරුණු. එතන පළවෙනි එක නා ඇත්තටම දැන් විස්තර කළානේ. ඒ වුණාට එතන කාරණේ ලියමු නැත්නම් ඔයාලට ඒ තුනම ඔතන ලියවෙන්න ඕනේ ඒකයි. විස්තරේ එතන තියෙන හින්දා මම එතන විස්තරේ පළවෙනි කරුණට දෙන්නේ 2යි 3යි 2 විස්තර කරන්න. හරි පළවෙනි කරුණ ලියන්න පුතේ. ආවස්තික පිරිවැය යන්න මූර්ත සංකල්පයක් බව. ආවස්තික පිරිවැය යන්න මූර්ත සංකල්පයක් බව. මූර්ත සංකල්පයක් බව. ඒක විස්තරේ කළානේ පුතේ. දෙවෙනි එක මං කියලා දෙන්නම්. දෙක ලියන්නකො ඉස්සල්ලා. අපි ලියමු. ආවස්තික පිරිවැය යන්න ආත්මගත වරහන් ඇතුලේ ඕනනම් පුජ්‍යල බද්ධ සංකල්පයක් බව. පුජ්‍යල බද්ධ සංකල්පයක් බව. හරි. දැන් ඒකේ කතාව මම පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් ඉස්සෙල්ලත් මම ඒක කියලා දුන්නේ ඇත්තටම. පුතේ ආවස්තික පිරිවැය ආත්මගතයි පුද්ගල බද්ධයි කියන එකේ අදහස වෙන්නේ ආවස්තික පිරිවැය කියන එක ඒ තීරණ ගන්න තැනැත්තාට අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒක හැමෝටම පොදු වෙන්නේ නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවනේ පුතේ. මොනවද හේතු? අපි හොයලා බැලුවොත් දැන් අපි විකල්ප දැන් හිඟ සම්පතක විකල්ප භාවිත එක එක පුද්ගලයාගේ විවිධ වෙන්න පුළුවන්. ඒක එකක්. දෙවෙනි හේතුව ඒ තියෙන විකල්ප අතරිනුත් තෝරගන්න විකල්පේ එක එක පුද්ගලයාගේ වෙනස් වෙන්න පුළුවන්. නේද? ඒ නිසා කැප කරන ඊළඟට ඇති හොඳම විකල්පයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත තෝරන විකල්පය සහ කැප කරන විකල්ප එක් එක් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ හින්දා ආවස්තික පිරිවැයත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. ඒක ආත්මගතයි. ඒකේ එක එක පුද්ගලයාගේ තියෙන දැනුම, ආකල්ප නේද? කුසලතා, නිපුණතා ඒ සියල්ලටම අනුව තමයි ආවස්තික පිරිවැය තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. ඔය දැන් අපි ඔක්කොටම රුපියල් ලක්ෂය ගානේ දුන්නොත් මටත් ඇතුළුව. අපි ඒකෙන් මොකද කරන්න කියලා තීරණය වෙන්නේ පුජ්‍යලයාගේ දැනුම, කුසලතා, නිපුණතා, හැකියාවන් මත. සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඒ ලක්ෂෙම වියදම් කරලා ෆෝන් එකක් ගන්න. ඕන් එයා කරපු එක. තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ ලක්ෂ වියදම් කරලා හොඳට කනවා පාටියක් දාලා යාළුවන්ටත් එන්න කියලා. තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ ලක්ෂයේ මුදල ගිහිලා ඉතිරි කිරීමේ බැංකුවේ දානවා. නැත්නම් ඉතිරි කිරීමේ තැන්පතුක දානවා. ඒ යාගේ වැඩ. තවත් කෙනෙක් ඉන්න පුළුවන් මොකක් හරි පොඩි කඩ කෑල්ලක් පටන් ගන්නවා, කඩයක් පටන් ගන්නවා, බිස්නස් එකක් පටන් ගන්නවා. බලන්න එක එකනා දකින්න විදිය. ඒ එක එකනාගේ දැනුම, අත්දැකීම් මත තමයි පුතේ ඒක තීරණය වෙන්නේ. ඒ හින්දා ආවස්තික පිරිවැය පුජ්‍යල බද්ධ සංකල්පයක් කියලා සලකනවා. හරි මම පුතාලා ලියන්න මෙහෙම. දෙවෙනි කාරණේ යටතේ ලියන්න. කිසියම් තේරීමක
කිසියම් තේරීමක ආවස්තික පිරිවැය කිසියම් තේරීමක ආවස්තික පිරිවැය එකී තේරීම කරනු ලබන එකී තේරීම කරනු ලබන පුජ්‍යලයාට අනුව වෙනස් වේ. එකී තේරීම කරනු ලබන පුජ්‍යලයාට අනුව වෙනස් වේ. එනම් කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත තෝරාගන්නා විකල්පය කැප කරනු ලබන විකල්ප පුජ්‍යලයා අනුව වෙනස් වේ. ඒ පුජ්‍යලයාගේ දැනුම ආකල්ප කුසලතා මත පදනම්ව ආවස්තික පිරිවැයද වෙනස් වේ. හොඳයි. පුතේ ඊළඟ කාරණේට මම ඔයාව එක්කරන යනවා බලා ගන්න ඊළඟට මොකද්ද කියන්නේ. අපි ඒක ලියලා ඉමුකෝ ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. ලියන්නකෝ හැමෝම. ආවස්තික පිරිවැය යන්න තීරණ ගන්නා පාර්ශවයට පමණක් නොව බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවන පිරිවැයක් බව හරි ඒක ටිකක් ගැඹුරු කාරණයක්. මං කතාවක් කියලා එක කියලා දෙන්නම් උදාහරණ දෙකක් විතර සාකච්ඡා කරලා. දැන් ඔන්න හොඳට අහගන්න මේ කතාව. පුතේ අපි හිතමු මේකෙන් අදහස් වෙන්නේ ඇත්තටම මෙන්න මේ වගේ දෙයක්. කෙටියෙන්ම කිව්වොත් ආවස්තික පිරිවැය කියන එක පුතේ ඒ තීරණයට සම්බන්ධ වෙන
ප්‍රධාන පාර්ශවයට විතරක් නෙමෙයි බාහිර පාර්ශවයන්ටත් දරන්න වෙන පිරිවැයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තීරණය ගන්න තැනැත්තාට විතරක් සීමා වෙන්නේ නැහැ. වෙනත් බාහිර පාර්ශවයන්ටත් ඒකේ පිරිවැයෙන් කොටසක් හෝ දරන්න වෙන අවස්ථා තියෙනවා. ඒකයි ඒ කිව්වේ. දැන් මම උදාහරණයක් ගත්තොත් මෙහෙම. හොඳට අහගන්නකෝ. දැන් අපි හිතමු කිසියම් පුජ්‍යලයක් මත්පැන් පානය කිරීම කියන ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා කියලා. දැන් මේක වැරදි වැඩක් කියන එක අවබෝධ කරගන්න දිරිගන්වන්න උදාහරණ දෙනවා නෙමෙයි. මේක ලේසි පැහැදිලි කරගන්න ආවස්තික පිරිවැය. හිතන්න කිසියම් පුජ්‍යලයක් මත්පැන් පානය කිරීම සඳහා ඔහුට පුද්ගලිකව දරන්න වෙනවා රුපියල් 2000ක වියදමක්. මත්පැන් පානය කිරීමේ ක්‍රියාවලියට ඔහු රුපියල් 2000ක වියදමක් දරනවා. දැන් අපි මේ පුද්ගලයා ඔයා හිතන්න මේ බීලා ගෙදර යන ගමන් අසල්වාසී නිවසකට ගලකින් ගහනවා. එහෙමනේ දෙන ආතල් එක නේද? එතකොට මෙයා බීලා ගෙදර යන ගමන් ගලක් අරන් අර ළඟ තිබ්බ ගෙදරක වීදුරුවට ගහනවා. ඒ අසල්වාසී නිවස් හිමියාට මේ ගෙදර මිනිස්සයාට මේ ජනේලේ දාගන්න අපි හිතමු රුපියල් 800ක වියදමක් දරන්න වුණා. තේරුණාද? දැන් මේ මිනිස්සයා බීලා ගෙදර යන ගමන් ගලකින් ගහනවා. හරි. එතකොට මේ ගල වැදිලා මේ ජනේලෙ කැඩුණා රුපියල් 800ක වියදමක් දරන්න වෙනවා මේ ගෙදර මිනිස්සයාට. දැන් මේ 800 වියදම දරන්න වෙන්නේ මේ මිනිස්සයාගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට. මෙයා බීපු හින්දා තමයි මෙයාට 800ක වියදමක් දරන්න උනේ ඇත්තටම. එතකොට මෙයා මේ බීපු මිනිස්සයා දුවලා ගිහිලා මෙන්න රුපියල් 800 වීදුරුව දාගන්න කියලා කිව්වොත් එතන ආවස්තික පිරිවැයක් ඇති වෙලා නැහැ. මොකද මෙයා මේ වියදම මෙයාට දීලා තියෙන්නේ. නමුත් ඇත්තම කතාව එහෙම වෙන්නේ නැහැනේ. මෙයා ගෙදර යනවා, මෙයා නඩු දාන්න පුළුවන්, මොකක් හරි කරන්න පුළුවන්, ගහන්න පුළුවන් ඉවරයි. හැබැයි මේ රුපියල් 800 වියදම මේ මත්පැන් පානය කිරීම කියන ක්‍රියාවලිය නිසා ජනනය වෙච්ච වියදමක්. ඒ නිසා අපි මත්පැන් පානය කිරීමේ ආවස්තික පිරිවැය පුළුල්ව ගත්තොත් මේ රුපියල් 2000 විතරක් අරගෙන හරියන්නේ නැහැ. ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට සිද්ධ වෙච්ච 800ක වියදමත් මේකේ පිරිවැයේ කොටසක් විදියට ගන්න ඕනේ කියලායි තර්ක කරන්නේ. ඒක තමයි කියන්නේ බාහිර පාර්ශවයන් දරන වියදමත් ආවස්තික පිරිවැයේ කොටසක් කියලා ගන්න ඕනේ කියලා. මම හිතනවා එතන චුට්ටක් තේරුණා කියලා. තව පොඩ්ඩක් පුළුල්ව තේරුම් ගන්න මම තව උදාහරණයක් කියනවා. හොඳට අහගන්න. දැන් අපි හිතමු ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කමිස මහනවා. මේ උදාහරණය හොඳට ගන්න ඔලු ගෙඩියට. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කමිස මහනවා. එක කමිසයක් මහන්න ඇඟලුම් ආයතනයට දරන්න වෙනවා රුපියල් 1000ක වියදමක්. එක කමිසයක් මහන්න ඇඟලුම් ආයතනයේ රුපියල් 1000ක වියදමක් දරන. මෙයා මේ රුපියල් 1000 වියදම දරලා කමිසයක් මහද්දී බාහිර පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය නිසා ජලය දූෂණය වෙනවා, වායු ගෝලය දූෂණය වෙනවා, මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙනවා නේද? සාක සත්වයින් විනාශ වෙන්න පුළුවන් ඒ කිමිකල් හින්දා පරිසර දූෂණයක් වෙනවා. ඒ පරිසර දූෂණයේ වටිනාකම තක්සේරු කළොත් මුදලින් එක කමිසයකට අදාළව රුපියල් 200ක පරිසර දූෂණයක් වෙලා. එහෙම තක්සේරු කරන්න පුළුවන් පුතේ. පරිසර දූෂණයේ වටිනාකම හොයලා බලන්න පුළුවන්. ඒතර එක කමිසයකට අදාළව රුපියල් 200ක පරිසරයේ දූෂණය වෙලා බාහිර පාර්ශවයට පිරිවැයක් දරන්න වෙලා බාහිර පරිසරයේ විනාශ වෙලා. එතකොට මේ රුපියල් 200 වියදම ඇති උනේ මේ ඇඟලුම් ආයතනය ඇඳුම් නිෂ්පාදනය කිරීම කියන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහටනේ. එහෙනම් ඒ ක්‍රියාවලිය ආවස්තික පිරිවැය කියලා මේ රුපියල් 1000 විතරක් අරගත්තොත් වැරදි. ඒ ක්‍රියාව හින්දා බාහිර සමාජයේ දරපු රුපියල් 200 වියදම තියෙනවනේ. ඒකත් අපි ආවස්තික පිරිවැයේ කොටසක් විදිහට ගන්න ඕන. ඒකයි ඔය කියලා තියෙන්නේ. එහෙනම් ආවස්තික පිරිවැය කියන එක පුතේ තීරණ ගන්නා පාර්ශවයට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට
බාහිර සමාජයේ කවුරු හරි පිරිවැයක් දරලා තියෙනවා නම් අන්නේ පිරිවැයත් අර මේ ආවස්තික පිරිවැයේ ගොඩටම එකතු කරන්න කියලා තමයි ඔය කියන්නේ. මම පුතාලට තේරුණාද ඒක දැන්? තේරුණාද පුතේ? හරි එහෙනම් අපි ලියමුද? හරි. ඒ කවර් පේජ් එකේම ලියා ගන්න. ඒ තුන්වෙනි කාරණේ යටතේ ලියන්න. මෙහෙම ලියන්න. මාතෘකාව දුන්න ඒ කරුණ ලියාගත්ත නේද බය පුතාලා? ලියාගත්තනේ. කියන්නේ කරුණ ලිව්වද කියලා? ඔව් සර්. හරි එහෙනම් ලියා ගන්න විස්තරේ අපි ලියමු. කිසියම් තීරණයක ආවස්තික පිරිවැය ලෙස කිසියම් තීරණයක ආවස්තික පිරිවැය ලෙස එම තීරණයට සම්බන්ධ ප්‍රධාන පාර්ශවය විසින් දරනු ලබන පිරිවැය පමණක් නොව බාහිර පාර්ශවයන් විසින් දරනු ලබන පිරිවැයද සැලකිල්ලට ගත යුතු බව මින් අදහස් වේ. බාහිර පාර්ශවයන් විසින් දරනු ලබන පිරිවැයද සැලකිල්ලට ගත යුතු බව මින් අදහස් වේ. හරි. මය පුතාලා උදාහරණයක් ලියමු අපි මෙහෙම. අපි උදාහරණයක් ලියමු එතන. ඇඟලුම් කර්මාන්ත ශාලාවක කමිසයක් නිපදවීම සඳහා රුපියල් 1000ක පිරිවැයක් දැරීමට සිදුවේ. රුපියල් 1000ක පිරිවැයක් දැරීමට සිදුවේ. එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සිදුවන පරිසර දූෂණය තුළින් බාහිර සමාජයට
බාහිර සමාජයට රුපියල් 200ක පිරිවැයක් රුපියල් Sir, 200 85. ඔව් බාහිර සමාජයට රුපියල් 200ක පිරිවැයක් දැරීමට සිදුවන්නේ නම් දැරීමට සිදුවන්නේ නම් එම ක්‍රියාවලියේ ආවස්තික පිරිවැය ලෙස බාහිර සමාජයේ දරන පිරිවැයද සැලකිල්ලට ගත යුතු වේ. සැලකිල්ලට ගත යුතු වේ. හරි. එතනින් පුතේ ආවස්තික පිරිවැය පිළිබඳ අවධාරණය කළ යුතු කරුණු කීපය තමයි අපි සාකච්ඡා කළේ. දැන් යන්න හදන්නේ මේ ආවස්තික පිරිවැය පිළිබඳ අවසාන මාතෘකාවට. අපි බලමු මේ මොකක්ද කියලා. ඒකත් ටිකක් මේ ඩේන්ජර් සිද්ධියක් තියෙනවා. තේරුම් ගන්න ටිකක් අමාරු ඒවා තියෙනවා. ඒ හින්දා පොඩ්ඩක් බලා ගන්න. මේ බලන්නකෝ. ආවස්තික පිරිවැය සම්බන්ධයෙන් ඊළඟට කතා කරන්නේ මේ ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ඒ කියන්නේ ආවස්තික පිරිවැය බිඳුවක් වන අවස්ථා මොනවද කියලා අහන්න. ආවස්තික පිරිවැයක් නැති අවස්ථා මොනවද? ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන්නේ මොන වගේ අවස්ථාවන් වලද? මේ අහන්නකෝ. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා ගන්නකොට පුතේ ආවස්තික පිරිවැය ඇති වෙන්න බලපාන හේතු දෙකක් තියෙනවානේ ප්‍රධාන වශයෙන්. එක හේතුවක් තමයි අපි කියනවා හිඟකම. ඒ කියන්නේ දැන් බලන්නකෝ ආවස්තික පිරිවැය ඇති වෙන්න බලපාන හේතු කොහොමද එන්නේ කියලා. මේ පැත්ත බලන්න හොඳටම. හිඟකමක් සහ විකල්ප භාවිත පැවතීම. විකල්ප භාවිත පැවතීම කියන දෙක එකවර තියෙන වෙලාවක අපි තේරීම පිළිබඳ ගැටලුවකට මුහුණ දෙනවා. හරි. හිඟකමක් සහ විකල්ප භාවිත එකවර තියෙන වෙලාවක අපි තේරීම කියන ගැටලුවට මුහුණ දෙනවා. ඒ තේරීම නිසා බිහිවන පිරිවැය තමයි ආවස්තික පිරිවැය කියලා කියන්නේ. හරිද? එතකොට මේ ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ තේරීමක් කරන්න වෙනකොට. තේරීමක් කරන්න වෙන්නේ ඇයි කියලා බලන්න. හිඟකමයි විකල්ප භාවිත තියෙන වෙලාවක. මේ දෙන්න එක විට පවතින වෙලාවක තෝරන්න වෙනවා. තෝරනකොට කැපකිරීමක් වෙනවා. ඒ තුලින් ආවස්තික පිරිවැයක් ඇති වෙනවා. එහෙනම් ආවස්තික පිරිවැයක් ඇති වෙන්න බලපාන ප්‍රධානම හේතු දෙක මොකක්ද කියලා ඇහුවොත් ඇත්තටම හේතු දෙක වෙන්නේ එකක් හිඟකමක් පැවතීම අනිත් එක විකල්ප භාවිත පැවතීම. ඔය කියන අවස්ථා දෙකේදී තමයි ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ. එහෙනම් ආවස්තික පිරිවැයක් නැති කරන්න නම් එක්ක හිඟකම නැති වෙන්න ඕන. නැත්තම් විකල්ප ප්‍රයෝජන නොමැති වෙන්න ඕනේ. එකම එක ප්‍රයෝජනයයි නම් තියෙන. එතන ආයෙ තෝරන්න දෙයක් නැහැනේ. එතකොට කැපකිරීමක් වෙන්නෙත් නැහැ. එහෙනම් ආවස්තික පිරිවැය බිඳුවක් වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තමයි හිඟකමක් නැති අවස්ථාවක හෝ
විකල්ප භාවිත නොමැති අවස්ථාවක. ආවස්තික පිරිවේ ශූන්‍ය අවස්ථා ඇත්තටම තියෙන්නේ 3යි. ඒ තුනෙන් දෙකක් මෙතන තියෙනවා. එකක් හිඟකමක් නැති අවස්ථා. මොනවද බලමු? දැන් හිරු එළිය, වාතය, වර්ෂා ජලය. බලන්න දැන් මේ වගේ ඒවා පුතේ ලැබෙන වෙලාවේ හිඟකමකින් තොරව අසීමිතව ලැබෙනවා. ඒකට තේරීමක් කරන්න වෙන්නේ නැහැ. ඒතර ආවස්තික පිරිවේ ශූන්‍යම නවා. මොකද හිඟකමක් නැති හින්දා තේරීමක් කරන්න වෙන්නේ නැහැ. ඊළඟට බලන්න විකල්ප භාවිත නැති අවස්ථා. ඒ කියන්නේ එකම එක ප්‍රයෝජනයයි නම් තියෙන්නේ. කිසියම් සම්පතක එකම එක ප්‍රයෝජනයයි නම් තියෙන්නේ. එතනදිත් තේරීමක් කරන්න වෙන්නේ නේ. මොනවද උදාහරණ තියෙන්නේ? දැන් අපි ගත්තොත් එහෙම ඔයා හිතන්නකෝ ඉදි කරලා තියෙන විදුලි බලාගාරයක විදුලිය නිපදවනවා හැර වෙන මොනවත් කරන්න බෑනේ. දැන් මේ විදුලි බලාගාරේ ඉදි කරලා තියෙන. ඒකේ විකල්ප තියෙන එකයි. විදුලි නිපදවීම විතරයි. නැත්තම් නිකන් ඉන්න ඕන. ආයේ ඒක අර වී කොටන්න බෑනේ. දැන් එතන විකල්ප භාවිත නැති අවස්ථාවක්. තවත් එකක් තමයි මාකේ ස්කීම් එකේ දීලා තිනවා මේ හුම්මානේ කියලා එකක් තියෙනවා. සංචාරක ව්‍යාපාරයට විතරයි ඒක යොදා ගන්න පුළුවන්. වෙන මොනවටවත් යොදා ගන්න බෑ. දැන් ඒ වගේ කැපකිරීම නෑ. මොකද තේරීමක් නෑනේ පුතේ. අන්න ඒ අවස්ථාවල ආවස්තික පිරිවේ ශූන්‍යයි. එහෙනම් ආවස්තික පිරිවේ ශූන්‍ය වෙන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනෙන් දෙකක් තමයි මෙතන මම ඉදිරිපත් කළේ. මොකක්ද එකක්? හිඟකමක් නොමැතිව අසීමිත සැපයුමක් තියෙන අවස්ථාවල. දෙවෙනි එක තමයි විකල්ප භාවිත නොමැති අවස්ථාවල. ඔන්න ඔය කියන අවස්ථා දෙකේදී ආවස්තික පිරිවේ ශූන්‍ය වෙන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හරි අපි එහෙනම් ලියාගමු පළවෙනි අවස්ථාව තුන්වෙනි අවස්ථාව මම කියලා දෙන්නම්. පළවෙනි අවස්ථාව බලන්න ආවස්තික පිරිවේ ශූන්‍ය විය හැකි අවස්ථා. සාමාන්‍යයෙන් භාණ්ඩ හා සේවාවක ආවස්තික පිරිවේ ධන අගයක් ගනි. ධන අගයක් කියන්නේ පුතේ ආවස්තික පිරිවැයක් තියනවා කියන එක. එහෙත් ආවස්තික පිරිවේ ශූන්‍ය විය හැකි අවස්ථා තුනක්ද ඇත. පළවෙනි අවස්ථාව ලියන්න. පළවෙනි අවස්ථාව ලියන්න. අසීමිත සැපයුමක් පවතින. අසීමිත සැපයුමක් පවතින ආර්ථික නොවන සම්පත් හෝ භාණ්ඩවල. ආර්ථික නොවන සම්පත් හෝ ආර්ථික නොවන භාණ්ඩවල. එහෙම ලියවනම් හරි. අසීමිත සැපයුමක් පවතින ආර්ථික නොවන සම්පත් හෝ ආර්ථික නොවන භාණ්ඩවල අසීමිත සැපයුමක් තියෙන්න ඕන. බලන්න මයි පුතාලා එතන කියනවා මම මෙහෙම. එනම් භාණ්ඩේ නිපදවීම සඳහා ආර්ථික සම්පත් වැය කොට නොමැති අවස්ථාවකදී ආවස්තික පිරිවේ ශූන්‍ය වේ. ඒ කියන්නේ ආර්ථික සම්පත් වැය කළා නැහැ. අසීමිත සැපයුමක් තියෙන. ස්වභාව ධර්මයෙන් ලැබෙන. උදාහරණ තමයි ඔය මං කිව්ව ස්වභාවික වාතයේ හිරු එළිය වගේ ඒවා. ඒවා ඕන තරම් ලැබෙනවනේ පුතේ. අය තේරීමක් කරන්න දෙයක් නැහැ. අපිට කැමති දෙයකට යොදා ගන්න පුළුවන්. දැන් හිරු එළිය වී වගා නැත්නම් වී වේලන්න, මිරිස් වේලන්න, ඇඳුම් වේලන්න කියලා වෙන් වෙන් වශයෙන් යොදා ගන්න ඕනේ නැහැනේ. වීත් වේලුව හැකි, හිරු එළියෙන් ඇඳුමුත් වේලුව හැකි, මිරිස් වේලන්නත් පුළුවන්. එකවර ඔය ඔක්කොම කර හැකි. තේරීමක් කරන්න ඕනේ නැහැ. මොකද අසීමිතව ලැබෙන හින්දා. ඊළඟ දෙවෙනි අවස්ථාව ලියන්න එපා. තුන්වෙනි එක ලියන්නකො. දෙවෙනි එක ටිකක් අමාරුයි. ඒක දැන් කියලා දීලා ලියමු. තුන්වෙනි එක ලියන්න. තුන්වෙනි අංකේ තියෙන ලියන්න. විකල්ප භාවිතයන් විකල්ප භාවිතයන් නොමැති විකල්ප භාවිතයන් නොමැති සම්පත් හෝ භාණ්ඩවල විකල්ප භාවිතයන් නොමැති සම්පත් හෝ භාණ්ඩවල ඒකේ බලන්නකෝ උදාහරණ දීලා තිනවා මෙහෙම. සම්පත් වලට උදාහරණ තියෙනවා පුතේ ගල් අඟුරු ආකාරය හුම්මානය. භාණ්ඩ වලට උදාහරණ තියෙනවා එක්
සුවිශේෂී කාර්යයක් සඳහා පමණක් යොදාගත හැකි ලෙස යොදාගත් ප්‍රාග්ධන භාණ්ඩ විදුලි නැත්නම් ඒක තියෙනවා විදුලි බලාගාරයක් ඔර්ලෝසු කණුවක් වගේ දේවල්. දැන් මම අර කිව්වේ විදුලි බලාගාරයක විදුලිය නිපදවීම. එතන එක විකල්පයයි තියෙන්නේ. විදුලි බලාගාරේ වෙනම මොකටවත් යොදා ගන්න බෑ. ඔර්ලෝසු කණුවේ විකල්ප භාවිත නැහැ. ඒ වගේ ආවස්තික පිරිවේ ශූන්‍යයි. දැන්ට ඉදි කරලා තියෙන්නේ විකල්ප ප්‍රයෝජනයක් නැහැ. එක ප්‍රයෝජනයයි තියෙන්නේ ඒ හින්දා තේරීමක් කරන්න වෙන්නේ නැහැ. ඔය මං අත්තරපු දෙවෙනි කාරණේ දැන් බලා ගන්නකො. ඒක ටිකක් අමාරු හින්දා නවත්තවුවේ මේන් බලා ගන්න දැන්. දෙවෙනි කාරණේ මෙන්න මෙහෙම එකක් කියන්නේ. එතන එකපාරම ඔලු ගෙඩියට යන්නේ නැහැ. උදාහරණ කියපුවාම ඔලුවට යයි. අහගන්න හොඳට. දැන් අපි කිසියම් නිෂ්පාදන ක්‍රියාවලියක් සඳහා දැනට ප්‍රයෝජනයට නොගෙන අපි කියනවා ඒ වගේ වට සේවා වියුක්තව තියෙන සම්පත්. දැනට ප්‍රයෝජනයට නොගෙන සේවා වියුක්තව තියෙන සම්පත් භාවිතයට ගන්න අවස්ථාවලදී දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. මම ගෙයක් හදන්න කියලා හිතාගෙන ගඩොල්, වැලි, කළුගල්, සිමෙන්ති ඒ ඔක්කොම ටික ගෙනල්ලා වත්තට දාලා තියෙනවා. තාම ගේ හදන්න පටන් ගත්තේ නැහැ. අපි හිතමු කවුරු ප්‍රශ්නයක් නිසා මේ බාස්ලා නැති හින්දා තාම ගේ වැඩ පටන් ගත්තේ නැහැ. ඔන්න දැන් ළඟදීම බාස්ලා දෙන්නේ 3 දෙනෙක් හොයාගෙන ගේ වැඩ පටන් ගන්නයි ඉල හැත්ති. දැන් අපි හිතමුකෝ ගේ වැඩ පටන් ගන්න යනකොට දැන් ඔන්න කළුගල්, වැලි, ගඩොල්, සිමෙන්ති ගෙනත් දාලා තියෙනවා. දැන් ඒ ටික අරගෙන අපි ගේ හදන්න පටන් ගන්නවා. දැන් ඒ වෙලාවේ ආවස්තික පිරිවෙත් තියනවද බලන්න. දැන් භාවිතයට නොගෙන තියෙන සම්පත් භාවිතයට ගන්නෙ. දැන් ඒ වගේ විකල්ප භාවිත තියනවද? දැන් ඔයා කියයි ගේ හදන්න නැතුව මේ වෙන මොකක් හරි හදන්න ගන්න පුළුවන්. ඉතින් වෙන මොකක් හරි හදන්න නෙමෙයිනේ ඒවා ගෙනාවේ ගේ හදන්නනේ. ඒවා මිලට ගන්න වෙලාවේ විකල්ප භාවිත තිබුණා. දැන් අපි ගඩොල් ලෝඩ් එකක් ගන්න රුපියල් 20000ක් වියදම් කළා කියන්නකෝ. ඒ 20000 වියදම් කරන වෙලාවේ විකල්ප ප්‍රයෝජන තිබ්බා ඒ 20000යි. ගඩොල් ගන්න නැතුව වෙන මොකේට හරි දාන්න තිබ්බා. නමුත් දැන් ගේ හදන්න කියලා ගඩොල් අරගෙන ඉවරයිනේ. දැන් මේවා තියෙන්නේ ගේ හදන්නම තමයි. ඒ ටික යොදාගෙන ගේ හදනකොට ආය ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කිසියම් නිෂ්පාදන කටයුත්තක් සඳහා අපි හිතමුකෝ මේ දැනට භාවිතයට නොගත් සම්පත් භාවිතයට ගන්නවා නම් සේවා වියුක්තව තියෙන සම්පත් භාවිතයට ගන්නවා නම් එතනදී අහපව් ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. එතනදී ආවස්තික පිරිවැයක් ජනනය වෙන්නේ නැහැ. ඇයි? ඒ ආවස්තික පිරිවැයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ වගේ නැවත ආයේ විකල්ප භාවිත කොට නැගෙන්නේ නැහැ. ඒවා ගෙනල්ලා තියෙන්නෙම ගේ හදන්න තමයි යම් නිශ්චිත කාර්යයක් සඳහා තමයි ගෙනල්ලා තියෙන්නේ. මොනයම් හෝ හේතුවක් නිසා තාම ප්‍රයෝජනට අරගෙන නැහැ. ඉතින් ඒවා ප්‍රයෝජනට ගන්න වෙලාවේ අහපව ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ කියලා තමයි සලකන්නේ. හරි බලාගන්න එතන ලියන්න මෙහෙම. මේ දෙවෙනි කාරණේ යටතේ ලියන්න. කිසියම් කාර්යයක් සඳහා දැනට ප්‍රයෝජනයට නොගත් ඒ කියන්නේ භාවිතයට නොගත් සේවා වියුක්ත සම්පත් භාවිතයට ගැනීම. ඒ කියන්නේ කිසියම් කාර්යයක් සඳහා දැනට භාවිතයට නොගත් සේවා වියුක්තව තියෙන සම්පත් අපි ප්‍රයෝජනයට ගන්න. හැබැයි මේ සම්පත් තියෙන්න ඕනේ එම කාර්යය සඳහාම තමයි දැනට භාවිතා කරලා නැහැ. මොකක් හරි හේතුවක් නිසා. දැන් මං කිව්වේ ගියක් හදාගන්න කියලා හිතාගෙන ගෙන ආපු කළුගල් ටික භාවිතයට නොගෙන තිබ්බේ. දැන් ඔන්න අපි ඒවා භාවිතයට ගන්නවා. එතකොට ආය ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. බලන්න එතන උදාහරණයක් දීලා තිනවා. ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය සියලුම සම්පත්
ඒ කියන්නේ ශ්‍රමය, භූමිය, අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර සියල්ලම සේවාවියුක්තව තිබෙන විට ඒ ඉදිකිරීම. ඒතර අලුතෙන් කැපකිරීමක් ඇති වෙන්නේ නැහැ. ආවස්තික පිරිවැය ශූන්‍ය වෙනවා. හොඳයි. මම බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කාරණා ටික තමයි අද දවසේ වාගේ ඔළුවට දාන්න. අපි චුට්ටක් මුල ඉඳලා අද ඉගෙන ගත්ත ටික සාරාංශයක් කරලා බලමු. හොඳට අහගෙන ඉන්න මං ආයෙ මුල ඉඳලා චුට්ටක් මතක් කරන්න යන්නේ අද කියලා දීපු ටික විතරක්. ඔන්න අහගන්නකෝ. අපි මුලින්ම කියලා දුන්නේ තේරීම කියන ආර්ථික සංකල්පය ගැන. පුතාලට මතක ඇති තේරීම කියලා කිව්වේ කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත කීපයක් අතරින් එක විකල්පයක් ක්‍රියාත්මක කිරීම. තෝරා ගැනීමට අපි කිව්වා තේරීම කියලා. ඕනෑම සමාජයක් විකල්ප අතර ප්‍රධාන තේරීම් තුනකට මුහුණ දෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒවට අපි කිව්වා මූලික ආර්ථික ප්‍රශ්න කියලා. ඒවා මොනවද? කුමක් කොපමණ නිපදනවාද? කෙසේ නිපදනවාද? කා සඳහා නිපදනවාද කියන ප්‍රශ්න තුන. පැහැදිලිද? ඊළඟට අපි ඉගෙන ගත්තා ආවස්තික පිරිවැය කියන සංකල්පය. අපි එතෙන්දී කිව්වා ආවස්තික පිරිවැය කියලා කිව්වේ කිසියම් හිඟ සම්පතක විකල්ප භාවිත අතරින් එක් විකල්පයක් තෝරා ගැනීමේදී ඒ වෙනුවෙන් කැපකිරීමට සිදුවන ඊළඟට ඇති හොඳම විකල්පයේ වටිනාකමට අපි කිව්වා ආවස්තික පිරිවැය කියලා. විකල්ප භාවිත අතරින් එක විකල්පයක් තෝරගන්නකොට ඒ වෙනුවෙන් අත්හරින ලද ඒ වෙනුවෙන් කැප කරන ලද ඊළඟට ඇති හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකමට අපි කිව්වා ආවස්තික පිරිවැය කියලා. ආවස්තික පිරිවැය කියන එකේදී සැලකිල්ලට ගත යුතු කරුණු තුනක් කියලා දුන්නා. එකක් තමයි ආවස්තික පිරිවැය කියන්නේ මූර්ත පිරිවැයක්, මුදලින් දරන දෙයක් නෙමෙයි කියන එක. ඊළඟට ආවස්තික පිරිවැය ආත්මගත පුද්ගල බද්ධ සංකල්පයක්. ඊළඟට ආවස්තික පිරිවැය කියන සංකල්පය තීරණ ගන්න පාර්ශවයට විතරක් නෙමෙයි ඒ තීරණයේ ප්‍රතිඵලයක් විදිහට බාහිර පාර්ශවයන්ට දරන්න වෙන පිරිවැයක් තියෙනවා නම් ඒකත් අපි ආවස්තික පිරිවැය කියලා සැලකිල්ලට ගන්න ඕන කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්ත අවසාන වශයෙන් ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා තුනක් තියෙනවා කිව්වා. මොනවද? එකක් තමයි හිඟකමකින් තොරව අසීමිත සැපයුමක් තියෙන භාණ්ඩ හෝ සම්පත්වල හිරු එළිය වාතය වගේ දේවල්. ඊළඟ එක අපි ඉගෙන ගත්තා විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථාවල විකල්ප භාවිත නොමැති තත්ත්වයන් වලදී අපි කිව්වා ආවස්තික පිරිවැය ශූන්‍ය වෙනවා කියලා. නේද? ඊළඟට අපි කතා කළා මොනවද? ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන තව අවස්ථාවක් තමයි කිසියම් කාර්යයක් සඳහා දැනටමත් භාවිතා නොකර සේවා වියුක්තව පවතින සම්පත් භාවිතා කරන අවස්ථාවකදී ආවස්තික පිරිවැය ශූන්‍ය වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඔන්න ඔය දක්වා කොටස් ටික අපි ආවස්තික පිරිවැයට අදාළව අද දවසේ අපි සාකච්ඡා කළා. පැහැදිලිද? එතකොට ලබන සතියේ මම බලාපොරොත්තු වෙනවා මේ ටියුට් එක අවසන් කළා. ඒ කියන්නේ ඊළඟ ඉරිදා අනිවාර්යෙන් මේ ඉරිදා පන්තිය තියෙනවා. ඒ ඉරිදා ඔයාට මේ ටියුට් එක සම්පූර්ණයෙන් අවසන් වේවි. එතකොට ඊළඟ සතියේ ඉඳලා අපිට පුළුවන් අලුත් කොටසකට සම්බන්ධ වෙන්න. පැහැදිලිද? අලුත් පන්ති ගාස්තු හා නිබන්ධන දෙන එක අපි 12 වෙනිදා හෝ 15 වෙනිදා වගේ මාසේ මැද තමයි කෙරෙන්නේ. මොකද ගිය මාසෙත් මැද ඉඳලා පටන් ගත්ත නිසා. ඒක අපි ඊළඟ සතියේ විතර දැනුවත් කිරීම කරන්න. හරි. එහෙනම් උගන්නපු දේවල් ආයෙ මතක තියාගන්න. ගැටලු තිබ්බොත් ඔයා මගේ WhatsApp group එකට හරි පණිවිඩයක් දාන්න. මේකෙත් රෙකෝඩ් එක මම දානවා අහපව් අල්ලගන්න බැරි ළමයි අහපව් සරයක් එක බලන්න. නෝට් ලියා ගන්න. එහෙම ගැටලු තිබ්බොත් කෝල් කරලා හරි කියන්න. හරි. එහෙනම් අදට ඇති.